චිත්තාලංකාරය උදෙසා ඉරිදා ලංකාරය. අයිබුවන් හැම දෙනාටම සුන්දර කලාත්මක දිවියක් අත්දැකීමක් ඒ රස බර කතා මතක අත්දැකීම් මේ හැම දෙයක්ම අද දවසේ ඉරිදා ලංකාරයෙන් ඔබට සමීප කරන්නට සූදානම්. අදත් සොඳුරු හිත ඇති කලාකරුවෙක් තමයි අපිත් එක්ක මේ ඉරිදා ලංකාරයත් සමගින් එකතු වන්නේ. මේ විශේෂත්වය ඒ ගෞරවය ලබා දිය යුතුමයි. ඉතා කෙටි දැනුම් දීමකින් අපිට අපේ වැඩේට එතුමන්ව සම්බන්ධ කරගන්න ලැබුණා. පළමු කොටේ සඳහා ගෞරවනීය ආචාර්ය සනත් විමලසිරි අයිබෝවන්. අයිබෝවන්. දැන් මේ අර කීපා කියන්නේ මේ එක පොඩ ගල්ප ගන්න ගියාමත් ගැටලුයි. අර කී සැරයක් පත්තු වෙනවද කියන එකන්නේ පත්තු උනේ. ඒ කොහොමද ඒකද පළවෙනි ප්‍රවේශය? ටීවී කමර්ෂල් එකක් නැත්තං වෙළඳ දැන්වීමකින් ඉසරුම් පත්තු වෙන්නේ එතන තමයි පත්තු වෙන්නේ. හැබැයි ඊට ඉස්සරින් පත්තු වුණා නෑදෑයෝ ටෙලිනාට්ටේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ඒක පොඩි පත්වීමක් තිබුණා. හැබැයි මේක හොඳටම පත්තු කරා. දැන් මං අහන්නේ දැන් අදටත් මම දැකලා තිනවා සමාජ මාධ්‍යවල මේ කොයිල් සම්බන්ධ වෙළඳ දැන්වීම අර අපේ මතක කියන කොටසට අදාළව ටැග් එකක් දාලා යනවා. ඒ දවස්වල දැන් ඒ වෙළඳ දැන්වීම ප්‍රචාරය වුණාට පස්සේ පාරේ යනකොට කී සැරයක් පත් වුණාද? දිගටම පත් වෙලා තිබුණේ. ඒක මේ සමහර දවස්වලට මේ අතර පාරේ යන්න බෑ. මමත් තරුණ කාලේ එතකොට මේ ඒ සමහරවිට මට බස් එකේම යන්නම බැරි වුණා. එක එක දේවල් ඇහුවා. ඊට පස්සේ මට දැන් ඒක හුරුත් නෑනේ. මම මේ එහෙම වැඩි එහෙම මේ මිනිස්සුන්ගේ ප්‍රතිචාර ලබාගෙන පුරුදු කෙනෙක් වෙලා තිබුණේ නෑනේ. ඒ විදිහේ ප්‍රතිචාරය. ඉතින් සමහරලාට දුක හිතෙනවා. සමහරලාට මොකද්ද මං කරගත්තේ අයියෝ කියලා හිතෙනවා. ඊට පස්සේ මේ ළඟ ඉන්න එක්කෙනා අහනවා මේ කනට කරලා මේ බස් එකේ යනකොට ඒ කීයක් පත් වෙන එකක්ද ඔයාලට ඕනේ කියලා. ඊට පස්සේ මං හිතින් හිනාවනම එයි මේ දිගටම පත් වෙලා තියෙනවද වගේ ඒවා අහනකොට හරි අප්සෙට් මට ඒක නూరుයි වගේ. ඒක මේගොල්ලෝ මට කින්ඩි කරන කින්ඩුවටද මේ ආන්නේ එහෙම කියලා තියුණා. හැබැයි මේ පස්සේ මං තේරුම් ගත්තා මිනිස්සුගේ ආදරයක් තියෙනවා. ඒක බලලා ඒක දැනෙච්ච විදිහට තමයි ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඉතින් මේ ඒකාල දිගටම පත් වෙලා තිබුණේ. මේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ටෙලිනාට්‍යයකට ඔබ සම්බන්ධ දෙනවා මුල්ම කාලේ රැජින. ඒ අත්දැකීම කොහොමද? ඒ අධ්‍යක්ෂවරයා ඒ ඔව් දැන් ඔය මේ මදුරු කොයිල් ඇඩ්වර්ටයිස්මන්ට් එකට සම්බන්ධ වෙන්නෙත් මම ජයන්ත අයියෙන්ද මතමා. ජයන්ත අයියා මාව මේකට තෝරගත්තා කියලා කිව්වට පස්සේ ඒ දවස්වල රාජ්‍ය නාට්‍යවල යවුණ සම්මානලේ හොඳම නළුවා වුණා දෙකේම මම. ඒ අවුරුද්දේ 97 අවුරුද්දේ. ඉතින් ඒ හින්දා තමයි මේ මාව සිලෙක්ට් කරගත්තේ මේකට. මේක කරාට පස්සේ තමයි රජන ටෙලි ඩ්‍රාමා එකට මාව ගත්තා සේලකගේ චරිතයට. මගේ ජීවිතේ පළවෙනි ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු පළවෙනි අවස්ථාව රජන ටෙලි නාට්‍යයේ. ඒක හරි සුන්දර අත්දැකීමක්. සුන්දර අත්දැකීම ASCII අපි ඉතින් ලොකු කැපකිරීමක් කරා. ජයන්ත අයියාගේ ඒ අධ්‍යක්ෂණය කියලා කියන්නේ හරිම සුන්දරයි. හරිම පොඩ්ඩක් කලබල වෙනවනේ. කලබල වුණාට මේ ඒ කලබල වෙන්නේ මේ එයාගේ ඇත්තටම එයා කලබල වෙන එකක් නෙවෙයි. එයාගේ මේ එයාගේ හැටිය කියලා දෙන විදිහ. දැන් මම මෙතන මේ විදිහට මෙහෙම කියලා එයා කියලා දෙනවා. මම එතකොට මේ ඒලියන් සයිඩ් නෝ එහෙම කියලා එයා කියන්නේ එහෙම. ඒක හරි සුන්දර. ඒක හරි විඳගත්තොත් එහෙම නළුවෙකුට නෙලියකට හරි වටිනවා ඒක. ඉතින් මේ අපිටත් එහෙම කියලා දුන්න. මං ජීවිතේ කියන්නේ ටෙලිනාට්‍යයක රංගපානකොට මාව අධ්‍යක්ෂණය කරපු වැඩිපුරම අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරයා තමයි මේ අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. වැඩිපුරම අධ්‍යක්ෂණය කරපු කියලා කියන්නේ මාව හදපු. මාව එයාට අවශ්‍ය විදිහට මෙලෙක් කරගත්තා. මම මැටි ගුලියක් කියලා හිතලා මාව වෙනස් කරපු කෙනා තමයි ජයන්ත අයියා. ඉතින් හරි වටන මේ එක සිද්ධියක් වුණා මේ
අපි තාරුකාගේ චරිතය රඟපෑවේ පබෝධ සංදීපනයෙන්. ඉතින් මේ එයාට තිබුණ මට මෙතින්ට එකක් ගහන්න මට මෙතන තුවාලෙන්න්න ගහන්න ඕනේ මොකද හේතු මේ තව අන තේලියන්ස්ලගේ මාව පරිස්සං කරගන්න ඕනෙද මාව මට ගහන්න තිබුණ පලවෙනෙක් ගැහෝ එක වැදෙන් නෑ කියල තේරෙනවා දෙවනිකත් ගැහෝ වැදෙන් නෑ කියල තේරෙනවා එයත් ඉතින් ගහන්ඩ බයයි අනි අයෝ යාට පිදෙයි අය කියල මංකො නෑනෑවා ගහන් අන්තිමට මටකිව මංකිව්ව මේ නෑ දැන් ඔයා ඇත්තනම ගහන්ඩකෝ ඇත්තරමවා ගහන්න හොන්තට අත්ත දිගරල ගහන්ඩ කියලා මේ අරගෙනයිල ගහනවා ඔන්න එක සැරක් ගහනකොට පිටිපස්සෙන් ෆ්‍රේම් එකින් කවුරු ගියා දෙවනි සැරෙත් අයේ පායවාගේ කටතුවාලි මංකොන ඇනේවා ගහන්ඩ 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 කියල ජයන්ත ඇත්කිවා අරේ මෙයා කියරන ති ගන්න යා මලක් ඕ තව එකක් ගැහවා එතකොටත් මොනවාර එකක් වුණා හතර සැරයක් විතර කෑවා කාල කෑම කණ්ඩ බැරුව හිට ඊට පස්සේ ගුටි කාලා එහෙම කැපවීමකින් තමයි අද මෙතැන්ට ඔබ ඇවිල්ලා ඉන්නේ අපි පළවෙනි ගීත විදියට තෝරගමු ඉකි ගසා හඬන අද ගීත ලයිස්තුවේ අපේ ජීවිත ඇත්තටම ඉකි ගසා හඬන ජීවිත තමයි සමහරෙක්කුණෙකුට හිතන්ට හිතෙන්න්න පුළුවන් අන්නේ මෙයා මේ බොරු කියන්නේ කියලා හැබැයි නිකන් හදවතට තට්ටු කළ බලන්න ඇත්තරම අපේ ජීවිත එකකසල හඬනවා යම් යම් අවස්ථාවලදී සමහර රෑහීනෙන් වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න බැරි වෙච්චි වේදනාව අපිට තියෙන්න පුළුවන් අපිට මේ හම්බෙලා තියෙන අපි ආදරය කරපු අපි බලාපොරොත්තුම වෙච්චි ජීවිතය නොවෙන්න පුළුවන්. එහෙම වනත් පහුගිය අපිට නැතිවෙච්චි දේවල් පිළිබඳව අපිට අහිමි වෙච්චි දේවල් අපි ආසකරපු දේවල් පිළිබඳව තාමත් අප හිතේ තියෙනවන සමහර්තයන්වල පොංවල තියෙනවා. මේ ගීතයෙන් අමිල තේනවර කියන ආදරණය මිත්‍රයා මේ හැම කෙනෙකුගේම ජීවිතයට තට්ටු කරලා බැලීමක් වගේ එකක් තියෙන. මේක හැමෝගෙම ජීවිතයේ ගීතය වගේ එකක්. ඉකි ගසා හඬන අතීතයක ගීතයට මම ආස කරන්න. ඒ තියෙන පදවැල නිසාම පමණක් නෙවෙයි ගීතයට දර්ශනරුවන් දිසානායක යොදල තියෙන සංගීතය. ඒ සංගීතයට ඒ භාව උද්දීපනය කිරීම උදෙසා අමරසිරි පීරිස් කියන කලාකරුවා ගායනා කරලා තියෙන ගායන විලාශය ඔහුගේ හඬ බද්ධ වෙලා තියෙන විදිහ පළවෙනි දවසේම මේ ගීතය අහනකොට ඇඟේ හිරිගඩු පිපෙන්න තරම් මම මේ ගීතයට වශීකృత වුණා. මම හිතනවා මේ ජයන්තයගේ ගරසර්ප චිත්‍රපටය සමාවෙන්න. සමනල සමනල සන්දනි චිත්‍රපටයේ ඔය තරම් ප්‍රබල ලෙස ප්‍රේක්ෂකින් අතරට යන්න එක හේතුවක් තමයි මේ ගීතය. ඒ ගීතයට මිනිස්සු ආදරය කරා ගොඩක් මම ඒසා ගීතය රාසයි. දැන් මේ අපි ඉදිරියේ ඔබ ඉදිරියේ මේ සිටින්නේ ඔබේ ආදරණීය සංගීත ගුරුවරයා. ඉතින් මේ පුංචි ඉල්ලීමක් පුළුවන් නම් ඉකි ගසා හඬන ඒ ගීතේ පුංචි හද වෙලා සංගීත ගුරුවරයෙක් නෙවෙයි මම නාට්‍ය ආරංකලා ගුරුවරයෙක්. හැබැයි ඔබ සංගීතය කියන කාරණේ ඔව් මම ඉගෙන ගත්තා. උපාධිය තියෙන සංගීතේ. ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා. චිත්තා ලංකාරය උදෙසා ඉරිදා ලංකාරය
මම පොඩි කෑල්ලක් එකතු කරන්න සමාජ මාධ්‍යවල ඉන්නවනේ දැන් මේ විවිධ වයස් කාණ්ඩවල 89 90 කණ්ඩායම් කියලා. දැන් ඔබට මතක ඇති මේ මොකක්ද කියන එක අපි කලිනුත් කතා කරපු අර මහා පත්තුවීමකට මූලාරම්භයේ සපයපු ඒ වෙළඳැන්වීම තමයි ඒකේ තියෙන මේ ඔබ අල්ලගත්ත කෑල්ල තමයි අපි අහන්න දුන්නේ. මේ ඕක එතකොට මේ ඒ වෙලාවේ දැන් සමහර කියන්නේ කලා නිර්මාණවලදී සමහර අපේ වෙළඳැන්වීම් වුණත් අර ඒ මොහොතේ මේ මේ කෑල්ල හොඳයි කියලා තීරණය කරලා එහෙම එකක් තමයි. මොකද ඒ වෙනකොට දිල්තපාගල්හි චිත්‍රපටිය පැල් බැනගෙන මේ තිරගත වෙච්ච කාලයක්. එතකොට මේ මිනිස්සු හරි ආසයි. විශේෂයෙන් තරුණ තරුණියෝ හරිම ආසයි. මේ මමත් මේ චිත්‍රපටිය නරඹන්න මගේ පෙම්වතියත් එක්ක ගියාම මේ ඒ මං ගැන කිසිම තැකීමක් නැහැ. චිත්‍රපටි ඒ විසිල්ලකට තමයි මේ ආස කරන්නේ. මම තරහා ගිහිල්ලා තිරියේ. අන්තිමේට ඒ විසිල්ලක මම ප්‍රැක්ටිස් කරා. ඒක මේකට හරියට සෙට් කරගන්න පුළුවන් වුණා. මේකට හරියට සෙට් වුණා. ඉස්සෙල්ලම ගෞරවය දෙන්න ඕනේ ආදරණීය පෙම්වතියට විසිල්ලක පුරුදු කරාට. මේ දැන් උපාධිය සංගීතය ඉස්සෙල්ලර මම අර සංගීත ගුරුවරයා කියද්දි උපාධිය සංගීතය හැබැයි නාට්‍ය රංග කලාව තමයි උගන්වන්නට යෙදුනේ. මොකද දන්නේ මම ඇත්තට මෙහෙමයි මම නැටුම් සංගීත නාට්‍ය රංග කලාව කියන විෂයන් තුනම ඉගෙන ගත්තා. සාමාන්‍ය මට්ටමකට ඉගෙන ගත්තා. එතකොට නැටුම් වලත් ලංකාවේ තියෙන විභාග ටික ඔක්කොම මම කරා. එතකොට ටීචිං එක්සෑම්ස් උත් කරේ මම ඩාන්සින් ඇන්ඩ් මියුසික් ලංකාවෙම එක්කෙනයි එහෙම දෙකම කරේ විෂයන් දෙකම එකවර. ඉතින් මට ඇත්තටම විභාග දෙපාර්තමේන්තුවේ මැලේවියේදී ඒ දවස්වල කොළඹ දෙක තිබුණ විභාග දෙපාර්තමේන්තුවේ මම විතරයි විභාග ශාලාවේ හිටියේ. වෙන කවුරුත් හිටියේ නැහැ. ස්පෙෂල් එක්සැමිනේෂන් බෝඩ් එකක් දාලා තමයි කරේ. මේ ඉතින් එක්සෑම් එකෙන් පාස් වුණාට මට මේ හේතුවක් නිසා සංගීත ගුරුපත්වීම හම්බුන්නේ නැහැ. දෙකෙම පාස් වෙලා තිබුණා. සංගීත ගුරුපත්වීම හම්බුන්නේ නැටුම් නර්තන ගුරුපත්වීම හම්බුනේ. නමුත් ඉගෙන ගත්තේ මම ඊට පස්සේ මේ විශාරද වෙනකන් ඉගෙන ගත්තා සංගීතය. ඒ හින්දා මම සංගීතයට ගොඩක් ආසාවෙන් හිටියේ. උපාධිය හැදෑරුවෙත් සංගීතයෙන්. එතකොට මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධියක් ලබා ගත්ත ලලිත කලාවේදී ඊට පස්සේ මම මේ අධ්‍යාපන පීඨේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පටන් ගත්තා PGD එක. ඒ කියන්නේ මේ PGD එක අපිට අනිවාර්යෙන් කරන්න ඕන එකනේ ගුරුවරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ඒක කරේ නාට්‍ය රංග කලාව. ගුරුවරයෙක් විදිහට අවුරුදු ගාණක් දැන් කටයුතු කරන්නේ නාට්‍ය රංග කලාව. උපාධිය මේ පත්වීම ලැබුණේ නර්තන ගුරුපත්වීමක් වුණාට නැටුම් මම එක දවසක්වත් උගන්වලා නැහැ. මේ සමාජ මාධ්‍ය අපි දැක්කා මේ පොඩි වීඩියෝ පටයක් ලංකාවේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පීන් සියලුම දෙනා එක් වේදිකාවක මං හිතන්නේ යම් උත්සව අවස්ථාවකදී නර්තනයේ දෙනවා. ඔබත් හිටියා. මං හිතන්නේ මේ අත්දැකීම මාරම සුන්දර අත්දැකීමක්. මොකක්ද ඒ අත්දැකීම? ඒ මගේ අම්මගේ එයා මේ පන්තියක් ඒ කියන්නේ කලායතනයක් පටන් තියෙනවා මේ එයාගේ නමින් මේ මහින්ද කලායතනය කියලා. මහින්ද කියලා කියන මගේ අයියා. ඉතින් ඒකෙන් මම හිතනවා ලංකාවේ සෞන්දර්ය ගුරුවරු විශාල ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා මේ වෙනකොට. ඒතර විවිධ ශාස්ත්‍රයන් වල විවිධ ආයතන වල නැත්තම් කලාකරු නැත්තම් හදවත සංවේදී මිනිස්සු ගොඩක් බිහි කරපු කෙනෙක් අපේ අම්මා. එයාගේ මේ උත්සවයක් තිබුණා මේ දරුවන්ගේ කලඑලි බැසීමේ උත්සවයක්. ඒක අපේ ගමේමයි මගේ ගමේ පන්සලේ මහාවේල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ සිද්ධ කරේ. ඉතින් ඒකට විවිධ රටවලිමුත් ඇවිල්ලා හිටියා අපේ ඥාතීන් අපේ සහෝදර සහෝදරියෝ අම්මිගේ ගෝලයෝ ඒ ඔක්කොම ඇවිල්ලා හිටියා. ඉතින් ඒ වෙලාවේ මේ සියලුම වැඩ කටයුතු අරගොල්ලොන්ගේ අර කලඑලි බහින වැඩේ ඔක්කොම ඉවරුනාට පස්සේ ඒක තිබුණේ එලිමහනේ. ලස්සන වැඩක් ඒක. එලිමහනේ තිබුණ ඒ වැඩේ ඉවරුනාට පස්සේ මම මගේ අයියා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරේ එයා එතන හිටියා. මං එයාගෙන් ඇහුවා අයි මේ
බයිමුද අපිත් කියලා බය යනවා පටන් ගන්නවා කිව්වා බෙරවාදකින්න පොඩි ඉංගියක් දුන්න විතරයි බෙර ගන්න පටන් ගත්තා අපි ටික බැස්සා මේකට දැන් ඔය වීඩියෝ එකේ තියෙන්නේ මේකේ අවසාන කොටස වගේ කලින් ගොඩක් නැටුම් තිබුණා නටලා අන්තිමට තමයි ඔය තියෙන්නේ මම හිතන්නේ මේ ලංකාවේ අතිදක්ෂ නර්තන මේ ගුරු පරම්පරාවක් වන මේ තල්ගහගොඩ ගුරු පරම්පරාව නර්තන පරම්පරාව තමයි මේ මගේ අම්ම නියෝජනය කරන්නේ. ඉතින් ඒ සෙට් එකම තමයි බැහැලා නැටුවේ. පුළුවන් නම් සමාජ මාධ්‍යයේ මේ වීඩියෝ මේ නර්තනයේ යෙදෙන සනත් විමලසිරි සමගින් ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ පරම්පරාව ඒ නර්තනයේ යෙදෙන ඒ එක පුළුවන් නම් බලන්න. මේ අපි ඊළඟ ගීතයට යමු. අම්මා ගැනත් කතා කරපු නිසාම දෙවනි බුදුන් ලෙස මේ අපි හැමෝම බොහොම ආදරෙන් වැළඳ ගන්න ගීතයක්. ඔව් මම හිතනවා මේ ගීතයේ අර පුරාවෘත්තයක් තියෙනවනේ මේ කතාවේ මේ වස්තු විශයක් තියෙනවනේ මේ වස්තු විශය තමයි අම්මගේ මිය යාම අම්මා හිමිවීම. එතකොට මේ මව හිමිවීම කියන කාරණාව ඕනෑම සත්වෙකුට දැවැන්ත ලෙස දැනෙන කාරණාවක්නේ. ඒක මිනිස්සුන්ට විතරක් නෙවෙයි ඕනෑම සත්‍යකුට දැනෙන කාරණාවක්. එතකොට මේ වියෝව දරා ගැනීම පිළිබඳව වැඩිපුරම ප්‍රශ්නයක් ඇති වෙන්නේ අම්මට හරියට ආදරය කරන්න බැරි වෙච්ච දරුවන්ට. හිතලා බලන්න මම කියන දේ අම්මට ගෞරව කරන එක ආදරය කරන එක අම්මගේ බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනා ඉෂ්ට කරන එක දරුවෙකුට කරන්න බැරි වුණොත් එම ඔහු පශ්චාත්තාප වෙනවා ආත්මේ පුරාවටම. ඒ නිසා අම්මා ජීවිතුන් අතර ඉන්න කාලෙදී අම්මා වෙනුවෙන් අපිට කරන්න ඕනේ යුතුයකම වගකීම හොඳ මිනිහෙක් වෙන එක, හොඳ ගැහණියෙක් වෙන එක. ඒක තමයි මම කියන යුතුයකම අම්මගේ අම්මට කරන්න ඕනේ යුතුයකම. ආදරය, කරුණාව, දයාව අපුරමින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන එක අපේ හිතින් දුරු කරගන්න පුළුවන් නම් ඒක තමයි අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුයකම. රට වෙනුවෙන් යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන් නම් අපේ අම්මා වෙනුවෙන් ඒක තමයි කරන්න ඕන හොඳම යුතුයකම. දේශපාලඥයෝ හොඳට ඔලුවට ගත්තා නම් හොඳයි. අන්තිමේට අම්මා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න බැරි වෙලා දුක් විඳිනවට වැඩිය තමන්ගේ දේශපාලන වෘත්තියෙන් මේ රටේ මිනිස්සුන්ට යහපතක් කිරීම සඳහා එක හිතින්ම තමන්ගේ මඩිස්සලේ තර කරගෙන මේ රට හූරා කාලා මිනිස්සුන්ගේ ගෞරවය ආදරය මනුස්සකම හූරා කන එක නෙවෙයි. අම්මට ගෞරවයක් තියෙනවා නම් ඔබ ජාතක කරනු ලැබූ රත්තරන් අම්මට ඔබ ලබා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ගෞරවය තමයි හොඳ මිනිහෙක් වෙන එක. ඒ නිසා අම්මම නැති වුණාට පස්සේ මොන දේවල් කරලත් වැඩක් නැහැ. ජීවිතුන් අතර ඉන්නකොට අම්මට යුතුයකම් ඉටු කරන්න ඕනේ. මම හිතනවා ගීතේට ආදරය කරන්න පළවෙනි හේතුව ඒක. දෙවෙනි කාරණාව සුනිල් ආරියරත්නයන්ගේ පද රචනය, ඒත් එක්කම සංගීතය රෝහණ වීරසිංහයන්ගේ, ඒත් එක්කම සුනිල් එදිරිසිංහයන්ගේ ගායන රටාව, මේ හැම දෙයකටම මම හිතනවා ආදරෙම. චිත්තාලංකාරය උදෙසා ඉරිදා ලංකාරය. ඉරිදා අලංකාරය, චිත්තාලංකාර දෙසා ඔබේ ජීවිතයට අර්ථ පූර්ණයක් සපයන්නට අපි සූදානම්. ශ්‍රී ලාංකිකයන්ගේ රේඩියුව VFM FM 107 ඔබ මේ වෙලාවේදී අහගෙන ඉන්නවා වගේම ඔබට පුළුවන් අපේ YouTube නාලිකාව හරහා අපේ වැඩසටහන කැමති ඕනෑම වෙලාවක නරඹන්නට හැකියාව තිබෙන බවත් සිහිපත් කරන්නට ඕනේ. subscribe කරන්න, bell icon එක click කරන්න. ඒකත් මතක් කරනවා. මීට අවුරුදු 4කට විතර කලින් ඔබ මේ සමාජ නාශක ගීත කලාවට එරෙහිව සුභාවිත ගීත කලාව ළමයින්ට කොහොමද ඔවුන්ගේ සමාජ ඔවුන්ගේ ආධ්‍යාත්ම සංවර්ධනයට යොදාගන්න වගේ කාරණයකට පර්යේෂණයක් කරනවා. ඒක මම ආරම්භ කරන්නේ 2004 අවුරුදු 4. මම DS සේනානායක විද්‍යාලයේ උගන්වන කාලේ ඒකට මූල බීජය සපයන්නේ ආචාර්ය අශෝක සේනානි හේවගේ කියන ඒවකට DS සේනානායක විද්‍යාලයේ විදුහල්පතිතුමා. ඊට පස්සේ එතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳව අතිරේක ලේකම් ධූරයක් දාලා දැන් විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා. එතුමා තමයි ඉස්සරෝම කිව්වේ සනත් අපි මේ
දරුවොත් එක්ක එකතු වෙලා මෙන්න මෙහෙම වැඩක් කරමුද මේ ඔයාට මෙන්න මෙහෙම හැකියාවන් තියෙන හින්දා ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්න මම අධ්‍යාපනයේ පළනෙලීම කියන මාතෘකාව පිළිබඳව දරුවොත් එක්ක කතා කරන්න කියලා. ඇතරම් පළවෙනි දවසේදී එක ගුරුවරයෙක්වත් අපිට සහයෝගය දුන්නේ අපි එක හම්බුන්නේ නැහැ ගුරුවරයෙක්වත්. හිටියේ ළමයි 15 දෙනෙක් විතර. ඊළඟ දවසේ වෙනකොට ගුරුවරු 15ක් විතර හිටියා. මේ වෙලේ DS සේනානායක විද්‍යාලය ගණන් ගත්තේ පළවෙනිට කරන පටන් ගන්නකොට දෙවෙනි දවසේදී ගුරුවරු 15ක් විතර හිටියා ළමයි සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඒක ආරම්භ වෙන්නේ එතනින්. ඉතින් මට හිතුණා මේ ඇත්තටම මේ දරුව වෙනස් වෙනවා දැනුණා. දැක්ක අපි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙච්ච දරුවා අද ලෝකේ ලංකාවේ නෙවෙයි විතරක් නෙවෙයි ලෝකේ බොහෝ තැන්වල හොඳ දරුවෝ බවට පත් වෙලා ඉන්න හොඳ සමාජගත වෙච්ච මිනිස්සු බවට පත් වෙලා ඉන්න. ඉතින් ඒ අත්දැකීම් එක්ක මට හිතුණා මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා දරුවන්ගේ විශේෂයෙන් අපේ දැන් අංකුර මිනිස්සුන් අංකුර මේ ලෝකේ වෙනස් කරන පිරිස අපේ දරුවෝනේ. එතකොට මේ ලෝකේ වෙනස් කරන මානව සම්පත ඉදිරියට එන සම්පත දරු පැටවු හින්දා දරු පැටවුත් එක්ක එකතු වෙලා මේ ඒගොල්ලොන්ගේ මනස වෙනස් කරන්න අධ්‍යාත්මය වෙනස් කරන්න ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරන්න මේ ගීතය කියන මාතෘකාව තෝරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා පරීක්ෂණ කරලා මේ ඒක දැන් ඇත්තටම පරීක්ෂණය අවසන් කරලා දැන් මේ තීසිස් එක ලියලා අවසන් කරන කාලේ තියෙන්නේ මේ වෙනකොට. ඒක මගේ PhD එකට මම කරන එකක්. එතකොට අර ආරම්භ කරපු කාර්යය දැන් අපි ඒක ෂෝ එකක් විදිහට මගේ සනත් එක්ක ජීවිතයට ඉඩ දෙන්න කියන ෂෝ එක දැන් මම හිතන්නේ දර්ශන 200කට එහා අපි ගිහිල්ලා තියෙනවා ලංකාවේ සහ විදේශ රටවල. එතකොට ඒ 200ට ඇතුලේ මම පුළුවන් තරම් උත්සාහ කරේ try කරේ දරුවන් වෙනස් කරන්න. ඒගොල්ලොන්ට සමහර විට අධ්‍යාපනය එපා වෙලා තියෙනවා. මානසික පීඩනය වැඩි වෙලා තියෙනවා. මේ කාලේ වෙනකොට නම් හරිම මානසික තෙහෙට්ටකින් අපි ඔක්කොම දරුවෝ විතරක් නෙවෙයි ඒගොල්ලෝ හැම වෙලේම හෙම්බත් වෙච්ච තරඟකාරී ජීවිතයකට හුරු වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරලා තමන්ගේ මනස නිදහස් කරලා නිරවුල් කරලා යහපත් මාර්ගයක් හදා ගැනීම සඳහා උපකාරී කරන්න තමයි මම ඒක පටන් ගත්තේ. දැන් මේ DS සේනානායක විද්‍යාලයේ අශෝක සේනානි හේවගේ ආදරණීය විදුහල්පතිතුමා සිහිපත් කරනකොට තව මේ ඛේදනීය අත්දැකීමක් තියෙනවා. මේ මගේත් මිත්‍රයෙක් සුපුන් හල්ලල හොකි කණ්ඩායමේ මං හිතන්නේ නායකයා ඇතුළු කිහිප දෙනෙක්ම LTT ප්‍රහාරයකට මර්දානේ හරි පිටකොටුවේ මර්දානේදී ලක් වෙනවා. මං හිතන්නේ අත්දැකීමත් ඔබට මමත් ඒ මල ගෙදර ගියා මේ මගේ ඇඟ හිරි කඩුවේ පෙනුවා ඒ කතාව මතක් වෙද්දි එච්චර ක්‍රූර දේශපාලනික වටපිටාවක් තිබ්බ පරිසරයක තමයි අපේ දරුවන්ට ඉන්න ලැබුණේ ඒ කාලේ. කියන්නේ මේ රට මෙහෙම මේ විදිහට පැවතෙන්න හැදෙන එක පිළිබඳව මගේ හිතේ ලොකු ගෞරවයක් කටනක්මක් තියෙනවා. හැබැයි මේ යුද්ධය ඇති කරේ සාමාන්‍ය ජනතාව නෙවෙයි. ඒත් ඇති කරේ දේශපාලනයම තමයි. ඒකට උඩගෙඩි දීපු මිනිස්සුන්ගේ අපේ ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ඌරා කාලා මේ ත්‍රස්තවාදීන්ට දීලා ඒගොල්ලොන්ව සන්නද්ධ කරපු පිරිසකුත් නායකයෝ ටිකකුත් අපේ රටේ හිටියා. ඒගොල්ලෝ කුඩු සුණු විසුණු වෙලා ගියේ ඒ හින්දම තමයි. විශේෂයෙන් ආර් ප්‍රේමදාස මහත්තයා වගේ කට්ටිය. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ සෑම දේශපාලකෙක්ම කරන වැරද්දක් තියෙනවා නම් පසුපස හඹා එනවා. මොන්න තරම් උපක්‍රමශීලී වුණත් මේ ස්වභාව ධර්මයේ දඬුවම කියන එක අනිවාර්යෙන් විඳින්න වෙනවා. ඒකින්ද පරිස්සමෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ අර දරු පැටවුන් මැරිච්ච දැන් ඔය අපේ DS සේනානායකයේ හොකී ගහපු දරුවෝ කීප දෙනෙක් මැරිච්ච එක විතරයි අපි මේ කතා කරන්නේ. ලංකාවේ කොච්චර පුංචි දරුවෝ අහිංසක දරුවෝ මැරුණද? ඒ අම්මලා තාත්තලාට කවුද වග කියන්නේ? ඒ දරුවන්ගේ අඩුම ගන්න ඒ දරුවන්ට අම්මා කියලා වචනේ කියා ගන්නත් ඉස්සර වෙලා පුංචි පැටව මැරිලා තියෙනවා. ඒ ඇයි මේ ක්‍රූරතර ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම බලකාමී ලෝභ තණ්හාවට ඇති කරගත්ත අනිසි මේකක් මේ යුද්ධයක් තත්වයක්.
මං හිතන්නේ ඒ බව හොඳින් වටහාගෙන දේශපාලකයෝ සහ ජනතාව තවදුරටත් ක්‍රියා වෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඒ සමාජ ඛේදවාචකයෙන් ඉක්බිතිව තවත් අපිට පවතින සමාජ ඛේදවාචකයක් මේ ගීතය ඇතුලේ කතා වෙනවා. කිරි දුන්නේ දරුවන්ටයි. හාව්. නිහාල් නෙල්සන් මහත්මයාට බයිලා ගායකයෙක් විදිහට අපි සැලකන්නේ. දැන් හිතලා බලන්න පණ්ඩිත් WD අමරදේවයාණන් කියනවා. සුනිල් එදිරිසිංහ ශූරීන් කියනවා. එතකොට වික්ටර් රත්නායකයාණන් කියනවා. නන්දා මාලිනේ කියනවා. හැබැයි නිහාල් නෙල්සන් විතරයි. නිහාල් නෙල්සන් ශූරීන් කියන්නේ ඇයි බයිලගායකි කියදනේ මේ මිනිස්සු බොරුවට ප්‍රතිරූප හදාගෙන තියෙන විදිහ හදලා තියෙන විදිහ. හැබැයි නිහාල් නෙල්සන් මහත්මයා කියලා කියන්නේ ලංකාවේ කලාකරුවෝ අතර විශේෂයෙන් ගායකයෝ අතර තමන්ගේ නමට කිසිම කැලලක් ඇති කරගත්තේ නැති කෙනෙක්. සුරා සූදුවෙන් තොර බොහොම ගෞරවනීය ජීවිතයක්. හිතලා බලන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් නිහාල් නෙල්සන් කියන මහත්මයා එකම එක ආධිපත්‍යයක් පවත්වාගෙන යනවා හැමදාටම අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ. මම ඉපදෙන කොටත් එතුමා ගීත ගායනා කරනවා ඇති. අද වෙනකන් මගේ හිතේ ඉන්න ලොකු ඉහළම තලයක ඉන්න කෙනෙක්. එතුමා ගායනා කරපු මෙන්න මේ කියන මේ කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් නැගී ගොඩාක් ගීත එතුමා ගායනා කරන බයිලා කියලා කියන අපි එහෙම කියන ගොඩාක් ගීතවල ඇතුලේ තියෙන අර්ථය තේරුම් අරගෙන බැලුවොත් එහෙම ලංකාවේ මිනිස්සුන්ට හැදෙන්න උපරිම අවවාද ටිකක් දීලා තියෙනවා වගේ ගීත කලාව ඇතුලේ ප්‍රහර්ෂයක් ඇති කරන්න පුළුවන්. ඔයා කිව්වේ අර මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්. යහපත් වෙනසක් ඇති කරන්න පුළුවන් ගීත කලාවක් දීලා තිනවා. කිරිදුන්නේ දරුවන්ටයි ගීතෙත් එහෙමයි. පව් පින් කියන එක වෙන් කරලා දෙනවා. පව් කරොත් එහෙම මෙන්න කොච්චර පව් කරනවද කියලා ගණන් හදලා කියලා දෙනවා. අහලා බලන්න. චිත්තා ලංකාරය උදෙසා ඉරිදා ලංකාරය. ඉරිදා ලංකාරය සුහද සොඳුරු කතා බහ අද දවසේ සනත් විමලසිරි තමයි අපේ ආදරණීය චරිතය. මේ අපේ මේ ඉරිදා ලංකාරය තමයි වැඩසටහන. හැබැයි අපි මේ අපේ තියෙන තවත් මේ මමද කියලා වැඩසටහන. මට හිතුණා අපරාධේ ඉරිදා ලංකාරය වෙනුවට මේ මමද අපිට කරන්න තිබ්බනම් හරි අගේ කියලා. මේ කෙසේ වෙතත් දැන් මට ආයි ජයන්ත චන්ද්‍රසිරි ගාවට යන්නට හිතෙනවා. මේ එතුමා ගොඩක් වෙලාවට දැන් මේ අපේ වැඩසටහනකට සහභාගී වෙච්ච අවස්ථාවකදී මේ විෂයානුබද්ධ කාරණා බොහොමයක් කතා කරා. ඒ ඇතුළත මේ රූපණය කියන කාරණේ නාට්‍ය රංග කලාව කියන මාතෘකාව ඇතුලේ කතා වෙන දෙයක්. වර්තමානයේ මේ රූපණය කියන එකට ලොකු අවධානයක් අපේ තිබෙනවද කියන පොඩි ගැටලුවක් තියෙනවා. රූපණය කියන එකට අවධානයක් තිබෙනවා නැත්ති නෙවෙයි. හැබැයි රූපණය කරන පිරිස ඒක අවධානයෙන් කරනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. සහ රූපණය කියන එක භාවිත කිරීම අවධානයෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව කරනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඕනෑම කෙනෙකුට රූපණ ශාස්ත්‍රයට එන්න පුළුවන්. රූපණය කියලා කියන්නේ රංගපෑමනේ. සරලවම ගත්තොත් එහෙම. එතකොට රූපණ කලාවට නැත්නම් රංගපෑමේ කලාවට ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ලෝකේ ඕන කෙනෙකුට එන්න පුළුවන්. යාචකයා ඉඳලා බුද්ධ පුත්‍රයා දක්වාම එන්න පුළුවන්. එතකොට මේ අතර ඉන්න මේ සමාජ ස්තරවල විවිධ බුද්ධි මට්ටම් වල ඉන්න අය සමාජයට කිසිම මේ උගත්කමක් නොමැති අයට පවා මේකට එන්න පුළුවන්. අන්නේ ප්‍රමිතියක් නැතිවීම ගැටලුවක්. ඒක එහෙම තමයි කරන්න දෙයක් නෑ. ලෝකෙ හැමතැනම එහෙම තමයි. හැබැයි එහෙම ප්‍රමිතියක් තිබුණා නම් හැබැයි ගොඩක් රටවල් වල සිද්ධ වෙන්නේ මේ ඒ අවස්ථාව නොමැති වුණත් අධ්‍යාපනික නැත්තම් උගත්කම කියන කාරණාව නොමැතිව ශාස්ත්‍රයට අවතීර්ණ වුණත් ආවට පස්සේ හරි ඒගොල්ලෝ ඉගෙන ගන්න try කරනවා. හැබැයි අපේ රටේ එහෙම එකක් නෑ. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම අඩුම ගානේ තියෙන මූලික කියන්නේ රංග කලාවේ මූලිකාංග කීපයක් ගැන ඇහුවොත් එහෙම ඒ දන්නෙත් නෑ. අඩුම ගානේ සතර අභිනය ගැන ඇහුවොත් එහෙම සමහර රට එහෙම අහලා තියෙනවා. අපේ නිලියන් ලොකු එට්ටිය රචි ලස්සන කතාවක් කිව්වා කරසරය. මම කරු සතර අභිනය ගැන ඇහුවට පස්සේ කවුරු හරි ලස්සන උත්තරයක් දීලා තිනවා. නවක නිලියක් නම නම් කිව්වේ නෑ.
ඔව් දැන් මේ ඕක මටත් අත්දැකීමක් තියෙනවා. අපේ ජී නන්දසේන කියන අපේ දක්ෂ අංගරචනා ශිල්පියා මම එතන ඉන්නකොටම නුවර ප්‍රදේශයේ පැවැත්විච්ච නාට්‍යයක හරීම මේ අපි කියන ඇඳලා ඉන්න කියලා කියන ඇඳලා ඉන්න නිලියක් හිටියා. නිලිය හරියට ඇඳලා හිටියේ. ඉතින් එයාව මේකප් කරන ගාම මේ සුරේය කිව්වා මේ වන්නවනම් නේද එක එක්කෙනා ඇවිල්ලා මේ ශේෂ්ත්‍රයට ඒක තමයි බලන්නකො ඒගොල්ලෝ කොහෙන් ආවද දන්නෙත් නෑ. ඕනනම් ඒක තමයි අඩුම ගානේ මේ සතර අභිනය කියන එක දන්නේ නේ. දැන් ඕගොල්ලෝ දන්නවනේ නංගි සතර අභිනය කියලා කියන්නේ මොකද්ද කියලා. මේ දැන් ඒගොල්ලෝ දන්නේ නෑනේ මේ සතර අභිනය කියන්නේ මොකද්ද කියලා. මේකප් කර දැන් කියන්නේ. ඕයි ඉතින් ඒක දන්නේ නැතුව වැඩක් නෑනේ. දැන් ඒක තමයි මේ දැන් සතර අභිනය කියලා කියන්නේ කාලයේ දීපේ දේශයේ කුලේ කියලා ඒකවත් අඩුම ගන්න ඒගොල්ලෝ දන්නේ. ඒකනේ අයියා ඕක දන්නේ නැතුව ඉතින් වැඩක් නෑනේ. සතර අභිනය දන්නේ මං කියන්නේ දැනගෙන ගියොත් හොඳයිනේ. කවුරු හරි බැරි වෙලාවත් පිටරටකින් හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම රූපණය කියන්නේ මොකද්ද? ඒකේ මූලිකාංග මොනවද? උඹලා කොහොමද මේක පාවිච්චි කරන්නේ? මේවට අවතීර්ණ වෙනකොට සමාරෝපයක් වෙනවද උඹලා? සමාරෝපේ ඒ මොකක්ද අයියේ කියලා අයි. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අවබෝධයෙන් ගියා නම් හොඳයි. මොකද ශාස්ත්‍රයක් වර්ධනය වෙන්නේ ඒ ශාස්ත්‍රය පිළිබඳ ඇතුලේ තියෙන දේවල් ටික මේ ඒ ටික අවබෝධ කරගත්තොත් විතරයි. රටකට ආදරයක් ඇති වෙන්නේ. රටේ ඉතිහාසය කොහොමද ගොඩනැගුණේ? මේ රට කොච්චර පරණද? මේ රට අවුරුදු ලක්ෂ 25ක් පරණයි. මේ රට මේ භූමිය අපේ ශ්‍රී ලංකා භූමිය ලක්ෂ 25ක් පරණයි. අපේ ශිෂ්ටාචාරයේ අවුරුදු 9000කටත් එහා. අපි දැන් අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන කතා කරන්නේ. අවුරුදු 9000කටත් එහා. මේ රටේ ෆැෂන් පාවිච්චි කරලා තිනවා අවුරුදු 9000කට එහා. ෆැෂන් පාවිච්චි කරනවා කියලා කියන්නේ අනිත් දේවල් ඔක්කොම අනිත් පහසුකම් ඔක්කොම සරි කරගත්තට පස්සේනේ ෆැෂන් පාවිච්චි කරන්නේ. පෙන්ඩන්ට් පාවිච්චි කරන්නේ, කරාම පාවිච්චි. ඒව පාවිච්චි කරලා තිනවා අවුරුදු 9000කට එහා. ඒ කියන්නේ මේ රට ශාස්ත්‍රීය කාලයක් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම එක කාලෙක කාලිංග මාර්ග ආක්‍රමණවලදී මේ අපේ තිබ්බ අර පුස්කොළපත් එහෙම කොත් ගහලා මාසයකට විශාල ගිනි තියලා සෑහෙන කාලයක් ඒ ගිනි අරගෙන තියෙනවා. අපේ රටේ සංස්කෘතිය ඔක්කොම ටික විනාශ කරලා දැන් අපේ සිංහල මිනිස්සුත් අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා ඉතුරු ටිකත් විනාශ කරලා දාන්න හදනවා. ඉතින් අපේ රටට ආදරයක් ඇති වෙන්නේ නැහැ. ඒ රටේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් නැත්නම් මේ රට හැදිලා තියෙන්නේ කොහොමද? මේ රට මේ තරමට නිදහස් කරලා තියන්න කොච්චර මිනිස්සු දුක් විඳද? මේ රටේ මේ රට ආක්‍රමණය කරන්න ආපු මිනිස්සුන්ට කොච්චර අපේ රටේ මිනිස්සු දන්ද සටනක් දුන්නද කියලා කියන ඒවා අවබෝධයෙන් නැතුව මේ රටට ආදරය කරන්නේ නැහැ කවුරු. කියන්නේ ඉතිහාසය අපේ රට ආරක්ෂා කරගත්ත විදිහ අපේ මේ පුංචි පැටවුන්ගේ ඉඳලා උගන්වන්න ඕනේ. උගන්නන්න ඕනේ ඉස්කෝලේ. නිකන් ওই පාඩමක් දෙකක් නෙවෙයි. අපේ ඉතිහාසය මේ සෑම විෂයකටම ඉතිහාසය කියන එක එකතු කරන්න ඕනේ. එකතු කරලා එහෙම නැත්නම් එහෙම රට පිළිබඳව ආදරයක් එක්කමක් ඇති වෙන්නේ නැහැ. මේ වැඩසටහනටම ආපු මේ රැෆෙලා ප්‍රනාන්දු ප්‍රකාශ කරා මේ බ්‍රිතාන්‍යයේ ෆැෂන් ඩිසයිනින් පොත්වල පළවෙනි චැප්ටර් එක කුවේන් ඉන්නේ. අපිට ඉතින් ඒ වගේ නෑ. කරදිය ගැඹරේ ගීතය ගැනත් අපි කතා කරමු. මම හිතනවා මේ කරදිය ගැඹරේ ගීතය සමස්ත දුක් විඳින තාත්තලා වෙනුවෙන් කියලා. සමස්ත පියවරුන්, දුක් විඳින පියවරුන්, ලෝකේ වෙනස් කරන්න උත්සාහ කරන පියවරුන්, පැටවුන්ට මාර්ගය හදලා දෙන්න උත්සාහ කරන පියවරුන් වෙනුවෙන් කරපු උපහාරයක් කියලා. ඒ උපහාරයට ගායන ශිල්පියාගේ හඬ අතිශයින් තදින්ම බලපෑවා කියලා මට හිතෙනවා. අපේ එඩ්වඩ් ජයකොඩි ශූරීන් ගායනා කරනකොට ඒ හඬ ඇතුලේ මහා වේදනාවක්, මහා කරුණාවක්, දයාවක්, මේ හැම දෙයක්ම එක්තැන් වෙච්ච අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඒ හින්දා මේ ගීතයේ රසය තව තවත් මිනිස්සුන්ගේ හදවත් වලට භාවමය ප්‍රකම්පනයක් කරන්න පුළුවන් තරමටම කාවැද්දුනා කියලා
මට හිතෙනවා. මේකේ වචන ටික හරියටම අවධානය යොමු කරලා විඳගත්තොත් එහෙම තාත්තා කියන කෙනා පිළිබඳව දැනෙන ආදරය පපුව හොස් කාලා යන තරමටම තාත්තව දැනෙන්න පටන් ගන්නවා. මට මගේ අප්පච්චි කියලා කියන්නේ මගේ අප්පච්චි මගේ හොඳම යාළුවා. එයා හැමදාම දිනපතා දවසට දෙසරයක් මට කතා කරලා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ පුතේ කොහොමද තොරතුරු දැනගන්න කතා කරේ කියලා දුරකථන ඇමතුමක් ගන්න දවසට දෙසරයක් අනිවාර්යෙන්ම ගන්න. එක දවසකට දෙසරයක් ගන්නවා අනිවාර්යෙන්ම. හැබැයි මේ ගීතත් විඳිමින් අප්පච්චිගේ ආදරය පිළිබඳව හොඳටම අවබෝධයක් තියෙන සනත් විමලසිරි දවසට එක කෝල්ලක්වත් ගන්නෙ නැහැ. මම දැන් නම් ගන්නෙ නැත්තේ එයා දෙසරයක් ගන්නවනේ. එතකොට මම කොහොමත් එයාත් එක්ක කතා කරනවනේ. ඒ නිසා හැබැයි එයා මෙහෙම ගන්න පටන් ගන්න ඉස්සරිනුත් එයාට දුරකථනයක් නොතිබුණු කාලෙත් අඩුමාන ගෙදර දුරකථනයටවත් මම එහෙම කතා කරලා අප්පච්චිගේ දුක සැප හොයලා නැහැ නේද? එහෙම දැන් අපි හිතලා බලන්නකො අපි එහෙම කරලා නැහැ. ඇයි එහෙම කරලා නැත්තේ? ඌමනාවක් නැති වෙලා අපිට හරි ඉක්මනට අමතක වෙනවනේ. අපේ අම්මලා තාත්තලාගේ ආදරේ ඒ ඔක්කොම අමතක වෙනවා. හැබැයි දවසක එයාගේ ආදරේ අපිට අහිමි වුණාම තමයි අපිට දැනෙන්න පටන් ගන්න. මම ඒඳ මේ ගීතේ මිනිස්සු විඳිනවා නම් වචනය හරියට අර්ථය හරියට තේරුම් අරගෙන විඳිනවා නම් ඒ සංගීතයේ භාවය විඳිනවා නම් ගායන ශිල්පියාගේ ගී හඬේ රසය විඳිනවා නම් මේ ගීතය හරිම සුන්දර හරිම ගැඹුරු අර්ථයක් තියෙන පියවරුන්ගේ ගීතේ බවට පත් වෙනවා. චිත්තාලංකාරය උදෙසා ඉරිදාලංකාරය. ඉරිදාලංකාරය චිත්තාලංකාරය දුසා වචනේ පරිසමාප්ත අර්ථයෙන් මද චිත්තාලංකාරය කියන වචනේ හරි. මේ දැන් වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙකුට තියෙන හරි වටින කඳ ගහක මුල. එතකොට මනමේ අත්දැකීම මේ ඉන්නේ මනමේ කුමාරයා සහ මේ විෂය නිර්දේශය ඇතුලේ ඒ කියන්නේ කොහොමද බලන්න ඕනේ කියලා එකක් තියෙනවා. සහ මේ ලැබිච්ච වටිනා අවස්ථාව ඒ ප්‍රවේශය ඒ කැපවීම මේ ගොඩක් කාරණා මේක ඇතුලේ තියෙනවා. ඔව් මේ මනමේ නාට්‍ය ඒව හරි හීනනේ. ඇත්තටම මම නිකම් මනමේ වෙන්නත් බෑනේ නේ. නිකම් මනමේ වෙන්නත් බෑ. නිකම් මනමේ වෙලා වැඩකුත් නෑ. ඒ වෙන්නත් බෑ උනත් වැඩක් නෑ. මං ඒකයි කියන්නේ එතනදී රූපණේ කියන කාරණයට නිකන් ඔහෙ එන්න පුළුවන්. ඇවිල්ලා රූපණේ අතිදක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි වැඩක් නෑ ඒක පිළිබඳව අවබෝධයක් නැතුව ඇවිල්ලා. ඇවිල්ලා හරි කමන්නේ අවබෝධයක් ලබා ගන්න කියලා කියන්නේ. එහෙම අවබෝධයක් ලබා ගන්න ඉතින් එකක් ස්වයං අධ්‍යයනය කරන්න පුළුවන් එකක් අර අපේ මහේන්ද්‍ර පෙරේරා ශූරීන් වගේ කිහිප දෙනෙක් අපේ ධනංජය සිරිවර්ධන සහ සම්පත් දෙන්න එකතු වෙලා කරන රූපණ මේ පාඨමාලාවක් තියෙනවා. මහේන්ද්‍ර පෙරේරා මහත්මයා අවුරුදු ගණන් තිස්සේ කරන පාඨමාලාවක් තියෙනවා. ඊවට හරි සහභාගී වෙලා අඩුම ගානේ අත්දැකීමක් ලබා ගන්න කියලා මම ඉල්ලා සිටින්නේ. මේ ඒ බාල තරුණ මහලු ඕන කෙනෙකුට පුළුවන් ඉගෙන ගන්න නේ. ඔව්. එතකොට මම මේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වෙන හීනේ සැබෑ කරගන්න මුලින්ම මනමේ නාට්‍යයට ඉස්සෙල්ලා සිංහබහු නාට්‍යයට තමයි මම එන්නේ. සිංහබහු නාට්‍යයේ වැසියෙකුගේ චරිතයක් කරන්න. එතකොට ඒකට එන්න ප්‍රධානතම හේතුව වුණේ මාතලේ මහනගර සභාවේ පුරහල බාරව හිටපු වොචර් අයියා. එයාගේ නම මම තාම දන්නේ නැහැ. වොචර් අයියා. එයා මට දීපු දඬුවමක් ඉඳලා. මම සිංහබහු නාට්‍ය බලන්න ගිහිල්ලා වේදිකාවේ නාට්‍ය වේදිකාගත වෙනකොට ප්‍රේක්ෂකාගාරයේ මට ඉඳ ගන්න ඉඩ තිබුණා කලින්ම මම ගියේ. බයි යාළුවෝ ගොඩක් එක ගියේ යාළුවෝ සෙට් එකත් එක්ක ගෑනු ළමයි ඉන්න පැත්තක අයිනේ හිටගෙන ඉන්න ගියා. ගෑනු ළමයිට අපි ගොම් පාට් ටිකක් වෙන්නන්න. හරි. ඉතින් ඒ දවස්වල ගොම් පාට් නෙවෙයි ඒ දවස්වල හිතාගෙන ඉන්නේවා හරි සොඳුරු වැඩ කියලානේ මාරයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නොදැනුවත්කම තමයි. එතකොට මම 10 පන්තියේ අන්තිම කාලේ
ඉතින් අර ගෑනු ළමයි වේදිකාවේ රඟපානවා දැක්කාම අර ඉවසිල්ල නැතිලා ගියා. ඉතින් පොතේ ගුරු වේදිකාවට ආපු වෙලේ ඉඳලා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ෂූ ෂූ කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් එහෙම කියලා ප්‍රේක්ෂකයෝ දිහා බලනකොට ගෑනු ළමයි ටික අපි දිහා බලලා hina වෙනවා. ඒගොල්ලෝ බලන්නේ අනේ මේ වගේ මෝඩ රැලක් කියලා. අපි හිතාගෙන ඉන්නා ෂා මේගොල්ලෝ හරි ෂෝක් කියලා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් අන්තිමේට සිංහ සීවලි යශෝදරා සරච්චන්ද්‍ර මහත්මිය මේ දවස්වල හරි ලස්සන සුන්දර යුවතියක් තාමත් ලස්සනයි. නමුත් මේ ඒ දැක්ක දසුන ඉවසා දරා ගන්න බැරුණා අපේ කොල්ලෝ ටිකටම. විසිල් ගහන්න පටන් ගත්තා එනකොට. ඒත් එක්කම විසිල් මම විසිල් එකක් ගගහ ඉන්නකොට මගේ කන ඇතුලේ ඩෝන් ගාලා මොකද්ද එකක් පත් වුණා වගේ වුණා. එහෙම මාව කොලරකින් මෙහෙම ඇදිලා පස්සට ගියා. බලනකොට අනිත් පැත්ත මාව හරවලා අනිත් තවත් කනට අනිත් කනටත් එකක් ගැහුවා. බලනකොට වොචර් එයා මාව ඇදගෙන ගියා. ඵලයන්ඩ ගෙදර කිව්වා. මං කිව්වා මට නාට්‍ය බලන්න ඕන කියලා. නාට්‍ය බලන්න ඕන නම් තු වරෙන් 6:30 බලන්න. දැන් තොට බලන්න බෑ. විලිලැජ්ජ නැතුව බලන්න පුළුවන් දැන් ගිහිල්ලා ඇතුළට. ඵලයන්ඩ ගෙදර කිව්වා. ඊට පස්සේ මං කිව්වා අනේ අයියේ තෝ දන්නවද මේ නාට්‍ය කාගේද කියලා? සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය. තෝ දන්නවද නාට්‍යයක් නරඹන්නේ කොහොමද කියලා? පළ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා වරේ ටිකට් ගන්න නැතුව වරේ මං ටිකට් එකක් අරන් දීලා මොලව දාන්න ඇතුළට කිව්වා. මම ගෙදර ගිහිල්ලා මට හරි ෂොක් එකක්. අම්මිට අපච්චිටයි මම විස්තරේ කියන්නේ නැතුව ආයෙත් සල්ලි ඉල්ලගෙන ආයෙත් බලන්න ඕනි කියලා. මොකටද ආයෙ බලන්නේ? නෑ මට බලන්න ඕනි කියලා. හරි කමන්නේ සිංහ බවනේ දෙසරක් බැලුවට කමන්නේ කියලා අපච්චි සල්ලි දුන්නා. තනි මාව කොළඹ මේ මාතරේට ඇවිල්ලා නාට්‍ය බැලුවා. නාට්‍ය බලන්න මං මේ හොරෙන් මරයට හොරෙන් ටිකට් එකක් අරන් ගිහිල්ලා මං පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට මෙයා ඇවිල්ලා මෙයා දැකලා කිව්වා මං ටක් ගාලා නැගිටලා ගියා. කො ටිකට් එක දීපන්. ටිකට් එක දුන්නා. ටිකට් එක ඉරලා මේ කිව්වා උඹට මං ටිකට් ගන්න එපා කිව්වනේ. ඒ දවස්වල ටිකට් එක රුපියල් 25යි. මට රුපියල් 25 යාගේ අතින් දීලා වරයන්ඩ කියලා එක්කන් ගිහලා දෙවෙනි පේලියේ මැද වාඩි කෙරුවා. මම දැන් ඉන්නවා එහෙම. නාට්‍ය පටන් ගත්තා. මද්දල් සද්ද ඇහෙනව ඕන දැන් මගේ කනට. නන්දන ගුණසිංහ මහත්මයා මද්දලේ වාදනය කරනවා. මගේ කන දෝංකාර දෙනවා. ඊට පස්සේ පොතේ ගුරු වෙනවා. සිංහයා එනවා වේදිකාවට මහා පෞරුෂයක්. ජයශ්‍රී චන්ද්‍රජිත් පොතේ ගුරු සුමින්ද සිරිසේන. ඊට පස්සේ එනවා සුප්පා දේවී මාල්නී රණසිංහ. ඊට පස්සේ නිශ්ශංක දිද්දෙනිය මහත්මයයි යශෝදරා සරච්චන්ද්‍ර මහත්මයයි. එතකොට සුප්පා දේවී චරිත නිරූපණය කරන මාල්නී රණසිංහ මහත්මයයි වේදිකාවට එනවා. මට කියා නිම කරන්න බැරි මහා රසයක් දැනෙන්න පටන් ගත්තා. මේ මිනිස්සුත් එක්ක අඩුම ගන්න එක වේදිකාව පොඩ්ඩක් නිකන් අඩිය තියාගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බනම් කියලා මට එදා හිතුණා. එදා හිතුණා. එතනින් එහාට හිතිච්ච දේ කොහොමද උනේ කියන ඊළඟ කතා බහට යමු. සමා වෙන්න ඕනේ මේ පොඩ්ඩියේ. වර්තමාන ස්වභාවිත ගීතයක්. අත්‍යත නූතන ස්වභාවිත ගීතයක්. අම්මා ගැන ආදරය විවිධ පාර්ශවයන් වලින් කතා කරලා තියෙනවනේ. මේ අයියා කෙනෙක් නංගි තමන්ගේ නංගිට තමන්ගේ අම්මගේ ආදරය පිළිබඳ කතා කරනවා. විවිධාකාර අම්මලා ඉන්නවනේ. ඒ අම්මලා විවිධාකාර දේවල් සිද්ධ කරනවා. සමහරලාට දැන් ඉන්න අම්මලාට මේවා අධ්‍යයනය කිරීම හරි වටිනවා. දැන් එක අම්ම කෙනෙක් ඔය මේ දවස්වල ඕන තරම් මේ මාධ්‍ය වල සාකච්ඡා වෙන්නේ මේ දියණියක් තමන්ගේ අවුරුදු 15ක 16ක දියණිය මුදලට විකුණුවා කියලා. පුංචි දරුවෝ ගිනි තියලා මරනවා සමහර අම්මලා. සමහර අම්මලා දරුවෝ කුසිවල වලට දානවා. ඒ වගේ දේවල් කරන අම්මලා ඉන්න රටක දරුවන්ව ජීවත් කිරීම උදෙසා තමන්ගේ ශරීරය විකුණපු අම්මලා මේ රටේ ඉන්නවා. මේ ලෝකේ ඉන්නවා. එහෙම අම්මා කෙනෙක්ගේ දරුවෝ වුණාට පස්සේ සමහරට දරුවෝ ලොකු වෙනකොට
අම්මලා වෙනුවෙන් සමාජයේ හදන කතන්දරවලට දරුවන්ට ෂොක් වෙන්න පුළුවන්. දරුවන්ට සෑමකිසි ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. අන්න එහෙම ආපු නංගි කෙනෙක් දුවෙක් අම්මත් සමග තරහ වෙලා ඉන්නකොට අයියා යාට කියලා දෙනවා යකෝ අම්මා කියන්නේ මෙහෙම කෙනෙක්. ඔය පත්තිනි මෑනියෝ වගේ සලු පොරවගෙන ඉන්න අම්මලාට වැඩිය අපේ අම්මා උතුම්. මේ මිනිස්සු සමාජයේ ඉන්න මිනිස්සු අම්මට දෝෂාරෝපණය කරනකොට ඒ අම්මා ඒ තත්ත්වයට පත් උනේ මොකක් නිසාද කියලා මොන සිස්ටම් එක හින්දාද කියලා කතා කරන ගීතයක් මේ ගීතේ. මම ඒ හින්දා මේකට මේ ගීතේ පාවිච්චි කරලා තියෙන භාෂා රටාවටත් මං හරි කැමතියි. ඒක හරි අව්‍යක්ත භාෂා රටාවක්. ඒත් එක්කම සරලයි. ඒ භාෂා රටාව අර ෆ්‍රේම් වෙච්ච භාෂා රටාවක් නෙවෙයි. මේ අම්මලාව පාවිච්චි කරන සමහරට මම ඉස්සෙල්ලා කිව්වේ අර යාචකයන්ගේ ඉඳලා බුද්ධ පුත්‍රයා දක්වාම අම්මලා පාවිච්චි කරනවා. ඒ බුද්ධ පුත්‍රයාලා මේ රටේ ඉන්න සෑම පූජක පැලැන්තියක්ම අම්මලාට අගෞරව කරන මේ අම්මලාව වෙනස් විදිහකට පාවිච්චි කරන සෑම පූජක පන්තියකම සමහර අය ඉන්නවා. හරි. ඒ හැම කෙනෙක්ම අපි එක්කෙනෙක් හිටියොත් ඇති මේ සහෝදරයා එක කෙනෙක් දැන් මගේ ගුරු වෘත්තියේ මම හිටියොත් ඇති එක ගුරුවරයෙක් වැරද්දක් කරොත් ඇති මුළු ගුරු සංහතියම විනාශ වෙනවා. එක ස්වාමින් වහන්සේ කෙනෙක් වැරද්දක් කරොත් ඇති මුළු ස්වාමින් වහන්සේලාගේ සංහතියම චීවරයෙන් විනාශ වෙනවා. ඒ නිසා මේ ඒ දේත් කතා කරන මාතෘකාවක් විදිහට මේක අර නිර්ලෝභීව බය නැතුව කොන්ද කෂේරුකාව කෙලින් තියාගෙන ලියපු ගීතයක් විදිහටයි මම මේක දකින්නේ. කෙනෙකුට මේකට මේක අවිචාරවත් ගීතයක් කියලා බනින්න පුළුවන්. කෑ ගහන්න පුළුවන්. මේවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි මේක ඇතුළට කිමිදිලා බලනකොට මේ තියෙන්නේ ජීවිතය යථාර්ථය. චිත්තාලංකාරය උදෙසා ඉරිදාලංකාරය. රුපියල් 25යි මාතලේ රංග ශාලාව දෙවනි පේලියේ බලාගෙන සිටිනවා සිංහබාහු ඒ අසහාය වේදිකා නාට්‍ය. ඒ අත්දැකීම බොහොම අපූර්වට විස්තර කරා මගදී නවත්ත ගත්තා. එතෙන් සිට එදා මට හිතුණා මේ වේදිකාවේ පය ගහන්න අවස්ථාවක් තියෙනවා කොච්චර උතුම් වාසනාවක්ද කියලා මහිමයක්ද කියලා. ඒක එහෙම තිබුණා හිත ඇතුලේ. සාමාන්‍ය පෙළ විභාගේ ලිව්වා. සාමාන්‍ය පෙළ විභාග ලියලා උසස් පෙළට සමත් වෙලා උසස් පෙළ පළවෙනි අවුරුද්ද ඉන්නකොට ඉගෙන ගනිමින් ඉන්නකොට ප්‍රශාන්ති රාජපක්ෂ කියන මගේ ආදරණීය නැගණිය එයා මගේ නෑනා එයා මටත් එක්ක ඇප්ලිකේෂන් එකක් දාලා සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට ඇතුළත් කරගන්නවා එකට මේ ඉන්ටර්විව් එකකට. ඉතින් මොකද අර වේදිකාව ඉදිරියේ සිද්ධ වෙච්ච කතාවත් මම ගුටි කාපු කතාවත් එයා දන්නවා. ඉතින් ඒ හින්දා මේ එයාට කොහොමද ඉන්ටර්විව් වෙන්න හම්බුන්නේ නැහැ. මට එන්න පුළුවන් වුණා. සුදර්ශී තමයි තිබ්බේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, ජයශ්‍රී චන්ද්‍රජිත් මහත්මයා, ලලිත සරච්චන්ද්‍ර මහත්මිය මේ ඔයගේ පිරිසක් හිටියා බෝඩ් එකේ. දවස් ගාණක් තිබ්බ මේ සම්මුඛ පරීක්ෂණේ දෙන්නෙක් තෝරගත්ත නාට්‍යයට. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරලා මාස ගාණක් ප්‍රැක්ටිස් කරලා ඒ ප්‍රැක්ටිස් කරපු පිරිස අතරින් දෙන්නෙක් තෝරගත්තා. අපි දෙන්න තමයි ප්‍රසන්නජිත් අබේසූරිය සහ මම. ප්‍රසන්නජිත් අයියේ මමයි මේකට තෝරගත්තේ. එදා වැසියෙක්ගේ චරිතයක් අඹම්පොළ විද්‍යාලයේ පැවතුනේ නාට්‍ය වැසියෙක්ගේ චරිතයක් තමයි නිරූපණය කරේ ගිහිල්ලා අපි දෙන්නම වැසිය දෙන්නේ. අද මම සිංහබාහු කුමාරයා. අමාර ක්‍රිෂාන්ති නංගිටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේදී. ඒත් එක්කම අර මට ගහපු අයියන්ඩි නැත්නම් මට මේ රසය දැනෙන්නේ නැහැ. නැත්නම් අර නීරස කුහක මනුෂ්‍යත්වයක් නැති මිනිස්සෙක් විදිහට තාමත් ඉන්නවා මහවිල. කනේ පාරක් ගිය දුර. කනේ පාරක් ගිය දුර.
ඒ වගේමයි දැන් මනමේ සිංහබාහු ඒ චාරිකාවත් හරි අපූරුවනේ. ඔය අතර ඔබටත් සිදුවෙන්නේ නැතිනේ අමතක නොවන සිද්ධි. අර එදා මාතලේදී ඔබලා සිදු කළා වගේ මොනවා හරි දැන් වේදිකාව ඇතුලේ අපි ඒක සජීව නිරූපණය කරන්න ඕනේ කාරණේ රූපණේ. එතකොට අපි ටෙල්නාට්‍ය වගේ නෙමේ කාරණේ. ඔව් ඒක මහා මේ වේදිකා රංගනය කියලා කියන එක හරි පාරදුර එකක්. හරි හරිම ඒක ඇඟටම ගන්න ඕනේ. ඒක ගත්තේ නැත්තම් සමහරට මේක බිඳිලා යන්න පුළුවන්. සමහරට වෙන කල්පනාවල හිටියොත් එහෙම එක වචනයක් මිස් වුණොත් එහෙම අයක ගන්න බෑනේ සජීවී මාධ්‍යයක් නේ. එතකොට ප්‍රේක්ෂකයන් සල්ලි ගෙවලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඇවිල්ලා ප්‍රේක්ෂකකාරය වාඩි වෙලා ඉන්නේ පරිපූර්ණ නිවැරදි ඉහළ මට්ටමකම තියෙන උසස් නාටකීය රසයක් විඳින්න තමයි බලාගෙන ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ට කොයි වෙලාවත් අසාධාරණයක් කරන්න බෑ අපිට. අනේ ඔය බලනවා නම් බලපොදින් නැත්තම් නිකායට පුදින් කියලා තමයි අවප්‍රමාණය කරන්න බෑ. ඒ හින්දා ශාරීරියේ තියෙන සෑම වෙර වීරයක්ම දාලා අපි උත්සාහ කරන්න වේදිකාවේ ඉඳලා ප්‍රේක්ෂකයන්ට ඒ යහපත් ප්‍රේක්ෂාවක් ලබා දෙන්න. ඉතින් ඒකෙදී විශාල කැපකිරීම් කරන්න මට නම් සිද්ධ වුණා. මම මාතලේ ඉඳලා දැන් කොළඹ එනවනේ. කොළඹ ඇවිල්ලා ඉන්න තැනක් නෑනේ මට. මට ඉන්න තැන තිබ්බා. කොහෙද? බස් හෝල්ට් එක. කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එක. අර ඒ බස් ස්ටෑන්ඩ් එකේ පඩිපෙළ උඩට යන පඩිපෙළ මට ඉන්න තැනක් ඒක. ස්ටේෂන් එක. ප්ලැට්ෆෝම් ටිකට් එකක් අරගෙන ඇතුළට ගියාට පස්සේ මට ඕන තරම් සැප පහසුකම් තියෙනවා. මට වාඩිලා ඉන්න පුළුවන්, වොෂ් එකක් දාගන්න පුළුවන්. ඕන දෙයක් තියෙනවා. එළියෙන් යනකොට මොනවා හරි කෑම එකක් ඇතුළට අරන් යන විතරයි තියෙන්නේ. මට තව ගොඩක් මේ තැන් තිබුණා. ඒ තමයි දුර බස්. අපි හිතමු මම දැන් මාව ගෙනල්ලා දාන්නේ රෑ පාන්දර 2ට කොළඹට. කොළඹ කොටුවට ගෙනල්ලා දානවා ෂෝ එකක් කරලා. ගෙනල්ලා දැම්මම ඊළඟට ආයේ පහුවදා 10 වෙනකොට ඉන්න ඕනේ ඒ කොටුවේම. ඉන්න ඕනේ ඊළඟට පහුවදා 10ට බස් එක එනවා. ඊළඟ ෂෝ එකට යන්න. මම ඉස්කෝලේ යන දවස්වල මේ ඉස්කෝලේ යන පාසලේ ඉගෙන ගන්න දවස් කිංසුඩ් විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ පහුවදා ආපහු 10ට බස් එක එනවා. එතකොට මට මාතලේ ගිහිලා එන්න වෙලාවක් නැහැ බසුත් නැහැ. මම මොකද කරන්නේ? අර වෙලාව බලලා ඒ ටයිම් කරගෙන ඒ ටයිම් එකට පැය 2ක් විතර කලින් කොළඹට එන්න පුළුවන් වෙන විදිහේ දුරකට බස් එක නැගලා යනවා. එතකොට මට වතුර බෝතලයට වතුර පුරවගෙන දැන් ඉස්සර මිනරල් වෝටර් බෝටල්ස් තිබුණේ නැහනේ. මගේ වතුර බෝතලයට මම ওই ටැප් එකකින් වතුර ටිකක් පුරවගෙන මොන හරි බනිස්සයක්වත් අරගෙන බස් එකට නැගිනවා. අපි හිතමු යන්නේ ගාල්ල කියලා. ගාලට පැය 4ක් විතර යනවනේ දවසට. අපි 3ට නම් පාන්දර පටන් ගන්නෙ. ගාලට යනවා 4 5 6 7. ඊට පස්සේ කොළඹට එනකොට අර වෙලාව හරි ගිහිල්ලා සමහරට 11ට එන්න දෙනුනේ. එහෙම ගිහිල්ලා හරි වෙලාවට කොළඹට එනවා. එතකොට අර රාත්‍රී කෑමත් කාලා මේ උදේ කෑමත් කාලා තමයි කොළඹට වෙන්නේ. 10ට බස් එක ගෙනලා ආපහු යනවා. සමහර දවස් වලට මේ පහුදා ෂෝ එකක් නැහැ. හැබැයි ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ යන්න ඕනේ හින්දා මම එනවා නුවරට ඇවිල්ලා ක්ලොක් ටවර් එක යට නිදා ගන්නවා. නුවර ක්ලොක් ටවර් එක යට නිදාගෙන ගෙදරට යන්න පුළුවන් වෙලාවක් එක වාහනයක් එනකන් ඉඳලා ගෙදර ගිහිල්ලා ආයෙ උදේ 7:00 වෙනකොට ඉස්කෝලේටත් එනවා ඉගෙන ගන්න. ඉගෙන ගන්න දරුවෝ මේක අහගෙන ඉන්නවා නම් තමන්ට හිතෙනවා නම් දෙයක් කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් පුළුවන්. තමන් ඒකට ආකර්ෂණය කරගන්න ඕනේ. ඒකට අපි කියනවා law of attraction කියලා. ආකර්ෂණයේ නීතිය. තමන් ඇට්‍රැක්ට් වෙන්න ඕනේ තමන්ගේ සීනේට. ඒ හීනේට තමන් ඇට්‍රැක්ට් වුණොත් එහෙම ඒ ආකර්ෂණයෙන්ම පුළුවන් ඒ හීනේ හැබෑ කරගන්න. ඒ හින්දා මම නම් හීනේ හැබෑ කරගත්තේ එහෙම. නැත්නම් තාමත් සිංහබාහු නාට්‍යයේ වැසියා මනමේ නාට්‍ය වැද්දා. වියෝ වූ පසුවයි ගීතය. ඇත්තටම ආදරය කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ආදරේ ගැඹුරු තේරෙන්නේ නැහැ. ආදරේ ගැඹුර තේරෙන්නේ
විරහව දැනෙන්න පටන් ගත්තා. මමත් ඒ අත්දැකීම විඳලා තිනවා ඔබත් ඒ අත්දැකීම විඳින්න ඇති. මේ ගීතය අහන හැමදෙනාම මේ අත්දැකීම හොඳට විඳ ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හැම කෙනෙකුටම මෙහෙම විරහ අත්දැකීමක් තියෙනවා. සමහර අයට නැති වෙන්න පුළුවන්. ඒත් මේ අත්දැකීම කොච්චර හදවතට දැනෙනවාද කියලා මේ ගීතයෙන් විඳ ගන්න පුළුවන්. මේ ගීතේ සංගීතය, මේ ගීතය ගායනා කරන විදිය, අපේ බන්දුල නානායක්කාර වසම් මහත්මයාගේ වචන ටික, ඒ වචන ටික සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන විදිය, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරලා තියෙන විදිය විඳගත්තාම ඒක දැනෙනවා. අර අපි කියන බොක්කට දැනෙනවා කියලා. බොක්කටම දැනෙන්න පටන් ගන්නවා. ජලයේ ගැඹුර අපි දන්නේ නැහැ අඩිය තියෙනකම්. ලස්සනට තියෙන්න පුළුවන් ඕම සුන්දර විදියට ගඟක් ගලාගෙන යන්න පුළුවන්. ඒ සුන්දර ගඟ ඇතුළට බැස්සට පස්සේ තමයි ගැඹුර තේරෙන්නේ. අපි සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි විරහ වේදනාවන් වලට පත් වෙලා තියෙන්නෙම සඳක් නැති අහසේ තාරකාවක් වෙලා එළිය දෙන්න ගිහිල්ලා. අවසානයේදී මේ පුන් පොයේ දවසකට අර තාරකාවල දීප්තිය මැකෙන්න චන්ද්‍රයා පායනවනේ. ඊයත් සෞම්‍ය සඳෙලියක් සෞම්‍ය සුන්දරත්වයක් තමයි දෙන්නේ. හැබැයි එතකොට අර තාරකාවල දීප්ති නැති වෙලා යනවා. මේ දීප්තිය ගණන් ගන්නෑ. ඉතින් ගොඩක් දෙනෙකුට එහෙම වෙලා තියෙන විරහවට මම හිතනවා විරහ වේදනාව විඳපු හරි නොවිඳපු හැම කෙනාටම ආදර්ශයක් එක්ක පාඩමක් කියලා දෙන ගීතයක්. පුංචි ඉල්ලීමක්. මේ ගීතය පුංචි කොටසක් අපි ගායනා කරමු. පිච් එක මට මතක නෑ මම කියන්න. වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් ඇඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්. චිත්තාලංකාරය උදෙසා ඉරිදා ලංකාරය. ඉරිදා ලංකාරය අද සනත් විමලසිරි ඔබේ ආදරණීය කලාකරුවාණන් සමගින් අපේ කතාබහ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මේ දැන් ටිකක් සනත් විමලසිරි දකින්න නැහැ. ඒකක්. ඊළඟට මේ වර්තමානයේ ටෙලිනාට්‍ය කලාවක් බිහිලා තියෙනවානේ. සමහර අයගේ චෝදනාවක් තියෙනවා මේ දවසේ පඩිය වගේ එකකට මේ වැඩේ ගිහිල්ලා තියෙනවා වගේ එකක්. සෝප් ඔපෙරා, මෙගා නාට්‍ය කියලා අපි කියවට සෝප් ඔපෙරා වගේ එකක් යනවා. ඊට අමතරව පොඩි මේ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවකුත් නිර්මාණය වුණා. දැන් කූඹියෝ, ගිරිදේවි වගේ නිර්මාණයක්, දැන් මෑත කාලේ යන සක්කර්ම වගේ නිර්මාණයක් ගත්තාම යම් ප්‍රමිතියක යම් තේමාත්මක අන්තර්ගතයක් තියෙන වැඩ. මේ ප්‍රශ්න දෙකම ගලපලා ඔබෙන් ඇහුවොත් මේ අවුරුදු ගාන මං අවුරුදු 5ක් විතර ටෙලිනාට්‍ය කරන්න නැතුව හිටියා. කරන්න නැතුව හිටපු හේතුව පොඩි මම මේ අර ඔබ මුලින් ඇහුව අර පර්යේෂණයේ කතන්දරේ. අනේ පර්යේෂණ කාර්යය ඇතුලේ මම හිටියේ. ඉතින් එතකොට ඒක මම කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයත් එක්ක එකතු වෙලා. එතකොට ඒකට මට පූර්ණ කාලීන නිවාඩු ලබා දුන්නා. පඩි සහිත සේවයෙන් නිදහස් කරලා. එතකොට ඒ වෙනුවෙන් මම අවුරුදු 3ක් එක දිගට කැප වුණා. ඒක ඇත්තට මේක ඉන්ටර්වෙන්ෂන් එක කරන්න කැප වෙන්න ඕනේ. මේ කියන්නේ මැදිහත් වීමට කැප වෙන්න ඕනේ. හේතුව දරුවොත් එක්ක එකතු වෙලා ඒක කරන්න තියෙන්නේ. ඒක සක්සස් වෙන්න නම් එහෙම වෙන්න ඕනේ. මම ඒකට ගොඩක් කැප වුණා. ඊට පස්සේ ඒක ලියන්න පටන් ගත්ත අවුරුද්දේ ඉඳලා තාම මම ඒක ලියනවා. අවුරුදු 5ක් විතර තිස්සේ දැන් වැඩ කරේ නෑ මම. ඒත් මෑත කාලේදී ආයෙසරක් වැඩ කරන්න පටන් ගත්තා. මොකද මගේ ලියන එකේ ගොඩක් කරන්න තියෙන දේවල් ඔක්කොම ටික මම ඉවර කරලා තියෙන. දැන් අවසාන මේ කරගෙන යන එක තමයි තියෙන්නේ. මගේ මහාචාර්ය මංජුලා විතානපතිරණ තමයි සුපර්වයිසර්. ඉතින් එතුමියගේ අනුදැනුමත් මම ඒක හදාගෙන යනවා මේ දවස්වල. දැන් ආයේ රංගපාන්න පටන් ගත්තා. ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය දෙකම. පෞගේ කාලේ අපි සුදත් රෝහණ මහත්මයාගේ අලුත් නාට්‍යයක් පටන් ගත්ත මාණික්කාවතේ රංගනයෙන් දායක වුණා. ඒත් එක්කම අපේ
සාලින්ද රත්නායක මහත්මයා පටන් ගන්නවා මේ පෝක් වීදිය කියලා අලුත් නාට්‍යයක් ඊයේ පටන් ගත්තේ. ඒකට සහභාගී වුණා. සහභාගී වෙමින් ඉන්නවා. ආයෙසර පටන් ගන්න තියෙන දැන් ආයෙ ඉස්සරහදී මේ අපේ ඉරුගල් බණ්ඩාර සහෝදරයා චන්දන ඉරුගල් බණ්ඩාර සහෝදරයාගේ පළවෙනි රූපවාහිනී අධ්‍යක්ෂණය වියලි ටෙලිනාට්‍යයේ රූගත කිරීම සිද්ධ වෙනවා. දැන් පටන් ගන්න තියෙන දෙවෙනි කාරණාව සමාජයට අහිතකර සමාජයට ආදරයක් නැති දරුවන්ට ආදරයක් නැති මේ රටේ මනුස්සකමට සංස්කෘතියට ආදරයක් නැති ගුරුකමට ආදරයක් නැති යම් නිර්මාණ බිහි වෙනවනේ. ඒ නිර්මාණ බිහි කරපු නිර්මාණ ශිල්පීන් හොයාගෙන යන්න එහි මුල බීජය සපයන තැන ඉඳලා කිසිම උගත්කමක් නැති පිරිස් තමයි එතන ඉන්නේ. කරන්න දෙයක් නැති හින්දා ඕලෙවලුත් ෆේල් වෙලා යන්ඩතක් නැති හින්දා නාට්‍යක රඟපානවා කියලා ඇවිල්ලා සමහරට තේ අල්ලන්න පුළුවන් ඇවිල්ලා මුලින්ම. මම මේ කියන්නේ ටීබෝයි කෙනෙක් වෙලා ඇසිස්ටන්ට් ටීබෝයි කෙනෙක් වෙලා ඇවිල්ලා මේ රටේ ප්‍රොඩක්ෂන් හවුස් දාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. සමහර මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලෝ මොඩල් කැරක්ටර්ස්. ඒගොල්ලෝ මේ ලෝකෙටම පෙන්වන්න පුළුවන් හරි මෙන්න ප්‍රතිරූප මෙන්න මිනිස්සු මෙන්න මේ තමන්ගේ අවශ්‍යතාවයේ උනන්දුව ඇතුව හදාගත්ත පිරිස් කියලා එහෙම අය ඉන්නවා. මම කියන්නේ ඒගොල්ලෝ ගැන නෙවෙයි. මම කියන්නේ කිසිම උගත්කමක් නැති වුණාට පස්සේ ඒගොල්ලන්ට බුද්ධිය හීන වෙනවා. උගත්කම නැහැ කියලා කියන්නේ හිතන්න පුළුවන්කම නැති වෙනවා. පරිකල්පන ඥානය නැති වෙනවා. නිර්මාණාත්මක චින්තනය නැති වෙනවා. ව්‍යුත්පත්ති ඥානය නැති වුණාට පස්සේ මම මේ කියන්නේ. ඒතකොට ව්‍යුත්පත්ති ඥානය කියලා කියන්නේ ඉගෙන ගන්නවා එකකින් ලැබෙන එක. ඒ උගත්කමත් එක්ක තමයි අනිත් ඒවා ඔක්කොම හැදෙන්නේ. උගත්කම නැතුව ඔහේ ඉඳලා තැග් ගහලා ඇවිල්ලා තමන්ගේ මොනවා හරි දෙයකින් අධ්‍යක්ෂණය කරන්න හරි පිටපතක් රචනා කරන්න හරි තැනකට ගියාට පස්සේ මොකද වෙන්නේ? සමාජ හර පද්ධතීන් වටිනාකම් පිළිබඳ ඒගොල්ලොන්ට ඇගීමක් නැහැ, වටිනාකමක් නැහැ. එහෙම වුණාට පස්සේ මේ රටට කෙලවුණත් කමක් නැහැ කියලා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනවා, නිර්මාණ කරනවා. දැන් ගීත ගායනා කරන එක පැත්ත බලන්නකෝ. අමරදේව ශූරීන් ගායනා කරා මේලෝ යම් කිසිවකු මාහට පෙම් කළ බව එතකොට ඒ ගීරාවේ යාන්තමින් මට ඇසේ. මා මලපසු සොහොන් කොතේ දුක්ගීයක් ලියනු මැනවි කියලා. දැන් ගායනා කරනවා මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා කියලා. ඌ කියනවා ඒකස්සේ පෙරෙනවා හොටු පවා කියලා. ලොරියකට පැන කරගමේ අනතුරුලු. මේ සින්දු ඇතුළේ කියන්නේ. මේ මොට්ට අයියලා බිහි වෙන්නේ උගත්කම නැතුණාට පස්සේ. ওই මොට්ට අයියලාගේ පසුපස යන මහා රැලක් ඉන්නවා. තවත් මොට්ට ගොන් නාම්බෝ රැලක් බිහි වෙලා තියෙනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ. මට මාරට බානේ මාව ගහන්න මට ගහන්නේ මම බය නැහැ ඕන තැනක මට කියන්න. ඇයි හේතුව? මේ රට විනාශ කරන්න, මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න, මේ රටේ මිනිසුන්ගේ මානව හිතවාදීකම මේ හර පද්ධතින් විනාශ කරන්න උන්ට පුළුවන්. ඇයි? උන්ට ඒව දන්නෙත් නැහැ, උන්ට කාලකුත් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. ජරාගොඩේ ඉන්න ඌරට මොන සෞඛ්‍යද? ටෙලිනාට්‍යකාරටත් ඒක තමයි වෙලා තියෙන්නේ. ඊළඟට ලොකු කතන්දරයක් කිව්වා. තව පොඩ්ඩක් හිතලා බලන්න පැත්තකටලා වාඩි වෙලා ඉඳගෙන. මේ ඊළඟ ගීතය මේක මං ඔබට පෞද්ගලික අත්දැකීමක් තියෙනවද සහ මේ ධම්මික බණ්ඩාරයන් මේ ගැන හරි අපූර්ව කතන්දරයක් කියලා තිනවා මගේ පුංචි රෝසමලේ ගීතය ලියද්දි. අම්මෝ ගොඩක් තියෙන අත්දැකීම්. මේ මට මගේ අත්දැකීම් නිසාම නෙවෙයි මම ඒකට කැමති වෙන්නේ. ඒක හරි අහිංසක ගීතයක් මට හිතෙන්නේ. දැන් ඔන්න බලන්න ධම්මික බණ්ඩාර කියලා කියන්නේ ගුරුවරයෙක්.
එතුමා අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක්. එතුමා විද්වතෙක්, එයා නැනවතෙක්. එයාට ව්‍යුත්පත්ති ඥානය තියෙනවා. ඒ නිසාම පරිකල්පන ඥානයත් ඇති වෙලා තියෙනවා. නිර්මාණාත්මක චින්තනයත් එයාට ඒ නිසාම බිහි වෙලා තියෙනවා. ඒ නිසා එයා සමාජයට අහිතකර දෙයක් කරන්නේ නැහැ. මේ බලන්න. මගේ පුංචි රෝස මල්ලි මමයි නුඹේ වියපත් පමරා. ඔබ හීනකින්වත් හිතන්නේ නැති බඹරෙක් හැබැයි මං. ඒ කියන්නේ ගෑන් ළමයා දන්නේ නැහැ මෙයා ප්‍රේම කරනවා කියලා. තේරෙනවද? ගෑන් ළමයට කියලත් නැහැ, දැනෙන්න ඇරලත් නැහැ. එයාට ඉංග්‍රීසියෙන්වත් ඒක පාස් කරලා නැහැ. ඔබ හීනකින්වත් හිතන්නේ නැති කෙනෙක් මං. සමහරට එයාට උගන්වන ගුරුතුමා වෙන්න පුළුවන්. එයාගේ ළඟින් ඉන්න එයාට ආදරය කරන වියපත් කෙනෙක් වෙන්න පුළුවන්. ගෑන් ළමයට ආදරේ, පුංචි රෝස කැකුලට ආදරේ. හැබැයි එයාට මේකෙන් හානියක් වෙන්නේ නැහැ කියලා මුලින්ම කියනවා රචකයා. දෙවෙනි එක මගේ හදවත් මේ ඔබට මගේ ජීවිතේට එන්න පුළුවන් නම් මගේ ජීවිතේ මට කියන්න පුළුවන් ලස්සනම ගීතේ කවිය මං ඔයා වෙනුවෙන් කියන්න ලෑස්තියි. හැබැයි මන් දන්න ඔය මං ගාවට එන්නේ නැහැ කියලා. තරහක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය සඳක් වගේ මගේ හදවතට ආලෝකෙ දෙන්න ඔයාට එන්න පුළුවන් නම් මං ගයන්න පුළුවන් හොඳම කවිය ගයන්නම්. හැබැයි ඔයා මං ගාවට එන්නේ නැහැ. මගේ හිතේ කිසිම තරහක් නැහැ. බමල් රේණුවකවත් ඔයා බහැලා යන්න සඳ බැස යන්න. අන්තිම පේටිකේ කියනවා මේ පුංචි නවාතැනට ඔයාට එන්න පුළුවන් නම් මේ ජීවිතය කියන නවාතැනට ඔයාට එන්න පුළුවන් නම් මං කවුළු පියන් ඇරලා තියන්නම් මගේ හදවතේ. මේ ඔක්කොම ඇරලා තියන්නම් ඔයාට එන්න මගේ හදවත ඇතුළට එන්න ඕන නම්. ඒත් මන් දන්නවා ඔයා එන්නේ නැහැ. තරහක් නැහැ. නැවිත් ඉන්න. අහිංසකයිනේ, කාටවත් හානියක් නැහැනේ. මේකෙන් ළමාපචාරයක් ගැන කියවෙන්නේ නැහැනේ. මිනිස්සුන්ට කොච්චර ඒ වගේ සිතුවිලි ඇති වෙනවද? ළමාපචාර සිද්ධ වෙන්නේ ඒ සිතුවිලි මේ විදිහට පාලනය කරගත්තේ නැත්තම්. ඔන්න දැන් ළමාපචාර කරන අපයෝජන කරන වැඩිවියට පත් වෙලා ඉන්න පිරිමි ගැහැණු දෙපාර්ශ්වයටම මේ වගේ ගීතයක් අහලා හැදෙන්නනේ. හිත මේකට කියන්නේ උත්කර්ෂණය කියලා. මේ උත්කර්ෂණය කියන වචනය මේ අපේ වචනයක් නෙවෙයි, මේක සබ්ලිමේෂන් කියන එකෙන් තමයි මේක උත්පාදනය වෙන්නේ. සබ්ලිමේෂන් කියලා කියන්නේ මේ අපේ මනෝවිශ්ලේෂණවාදී පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි සබ්ලිමේෂන් කියන එක ඉදිරිපත් කරන්නේ. උත්කර්ෂණය කියලා කියන්නේ ආවේග මුදා හැරීම. යහපත් විදියට ආවේග හරියට ලස්සනට පාලනය කරලා සමාජ ජීවිත මුදා හරින්න ඕන කලාවෙන් නිර්මාණකාරී. චිත්තාලංකාරය උදෙසා ඉරිදා ලංකාරය. ඉරිදා ලංකාරේ අවසාන කතාංගය මෙලෙස දිග හැරෙන වගයි සනත් විමලසිරි ආදරණීය කලාකරුවා එතුමාගේ ජීවිතයේ බොහෝ අත්දැකීම් මේ කාරණා ගැන කතා කරා. දවස් දෙකක් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයේ දරුවන්ට නාට්‍ය රංග කලාව උගන්වනවා. තව ගුරුවරුන්ට වෙනම තව දවස් 3ක් වෙන් කරලා තියෙනවා. ඒ අත්දැකීම ගුරුවරුන්ට සහ දරුවන්ට උගන්වනවා කියන අත්දැකීම. ඔව් මේ රාහුල බාලිකා විද්‍යාලයේ සතියට මම දවස් 2යි වැඩ කරන්නේ. නමුත් මගේ ප්‍රධාන මූලික රාජකාරී ස්ථානය එතන. මම ගුරුවරයෙක්. ඒ කියන්නේ අර මිනිස්සු කාලකන්ණි ගුරුවරු කියලා බයින්නේ අන්නේ ගොඩේ මම ඉන්නේ. ඒ කාලකන්ණි ගුරුවරයෙක් මම. මොකද දන්නවද මම එහෙම කාලකන්ණි ගුරුවරු කියන එක සාමාන්‍යකරණය කරන්නේ. ඒ ඉතින් එහෙම මිනිස්සු බිහි කරලා තියෙන ගුරුවරු ගුරුවරුන්ට කාලකන්ණි කියලා බයින මිනිස්සු බිහි කරලා තියෙන ගුරුවරු. ගුරුවරුන්ගේ කොතන හරි කාලකන්ණිකමක් තිබිලා තියෙනවා නේද? ඒ වගේ මිනිස්සු බිහි කරන්නේ. ඒ කියන්නේ එහෙම ගුරුවරු හරහා ගිහිල්ලා අවබෝධයක් ලබා ගත්ත මිනිස්සු මේ රටේ විශේෂ තැන්වලට ආපු මිනිස්සු ඇතුලේ මනුස්සකම ගුරුවරුන්ට ගෞරවය නැහැ කියලා කියන්නේ ගුරුවරුන්ගේ කාලකන්ණිකමක් තමයි. ඒ ගුරු වෘත්තිය මම ඉන්නේ. ඒ ගුරු සේවයේ. එතකොට මේ ගුරු සේවයේ නියැලිලා ඉන්න ගුරුමෑණිවරුන්ගේ පියවරුන්ගේ ගුරු සංවර්ධන කාර්යයන්
කඩිනම් කිරීම උදෙසා පවත්වාගෙන යන ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයිති ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩ කරන මම දවස් 3ක්. එතකොට ඒක ගුරුවරුන්ව පුහුණු කිරීමේ කටයුතු ගුරු සංවර්ධන කාර්යයන් තමයි ගුරු පෞරුෂ ගුරු භූමිකා සංවර්ධන කටයුතු තමයි එතනදී සිද්ධ කරන්නේ. සමහරට ඔය කියන ගුරුවරුන්ට කාලකන්ණි කියන පිරිස දන්නේ නැතුව ඇති තාමත් ගුරුවරු ඉගෙන ගන්නවා කියලා. එහෙම වෙලා තමයි මෙතෙන්ට මේ එහෙම කරන්නේ. එතකොට ඒ රස්සා දෙකත් එකතු කරගෙන තමයි කටයුතු කරන්නේ. සිනමාත්මක අත්දැකීමකට ඉදිරියේදී යම් බලාපොරොත්තුවක් හෝ ආරාධනාවක් හෝ නිරත වීමක වෙලා තියෙනවා. චිත්‍රපටි වලට මට මේ ආරාධනා ලැබුණේ බොහොම අල්ප වශයෙන්. සමහරට චිත්‍රපටි මට මං හිතන්නේ චිත්‍රපටි වලට මුලදී මට ලැබිච්ච ආරාධනා ගොඩක් ලැබිච්ච ඒවට මට මං ප්‍රතික්ෂේප කරා. හේතුව සමහරට එක දවසක් ඒ චිත්‍රපටි වලින් වෙන් කරන්න බැරි වුණාම මගේ වෙනත් දෙයකට මම ඒකෙන් ප්‍රතික්ෂේප කළා. මම ආයි වුණ හේතු මට මතකයි ගුරුතරු නාට්‍ය රංගපානකොට ආචාර්ය ජයලත් මනරත්නයන්ගේ ගුරුතරු නාට්‍ය රංගපානකොට එල්ෆින්ස්ටන් එකේ ෂෝ එකක් තිබ්බ දවසක චිත්‍රපටයක දින වැටලා තියෙනවා. ඉතින් මම මේ දිනේ ඉල්ලුවා මේ මට මෙහෙම වේදිකා නාට්‍ය තියෙනවා ඒක ඉතින් බෑ කියන්න බෑනේ. ඒ සඳහා ඒ දිනේ වෙන් කරලා දෙන්න පුළුවන් නම් මං එනවා කියලා. බෑ කිව්වා. ඊට පස්සේ මං ගාහරේ යන චිත්‍රපටය එපා මං නාට්‍යට යනවා කියලා. ඉතින් එහෙම ප්‍රතික්ෂේප කරපු චිත්‍රපටයේ නාට්‍යයෙන් හින්දා ප්‍රතික්ෂේප කරපු චිත්‍රපට ගොඩක් තියෙනවා. සමහර දවස්වල ඉස්කෝලේ අත්‍යවශ්‍ය රාජකාරියකට යන්න ඕන වෙනකොට ඒ දවස කොහොමත් කැප කරන්න බෑ. එතකොට දරුවන්ගේ මං දරුවන්ට අභාග්‍යයක් අවාසියක් වෙන කිසිම අවස්ථාවකදී මං වෙන පැත්තකට යන්නේ දරුවොත් එක්ක ඉන්නේ මම. එහෙම අවස්ථාවලදී ගොඩක් චිත්‍රපටි 5ක් 6ක් විතර තමයි කරලා තියෙන්නේ. තව චමෙන්ද ජයසූරි මහත්මයා අධ්‍යක්ෂණය කරන එයාගේ පළවෙනි අධ්‍යක්ෂණේ එතුමා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකට දැනට කතා කරලා තිනවා. එච්චරයි චිත්‍රපටි. දැන් අද දවසේ අපේ වැඩසටහනට දැන් මම ඔබතුමා මේ බොහෝම මේ දවස් කීපයක මේ ආරාධනාවක් ඒ ආරාධනාවේදී ඇහුවා පොඩි දවසකින් ආරාධනා කරලා ඇවිල්ලා කෑ ගැහුව වැඩි වගේ නෑ හොඳටම ඇති සහ ඒක හොඳයි. මේ දැන් කතා කරාම ඇහුවා මේ මොකක්ද මේක වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා කිහිප වතාවක්ම ඇහුවා. මම එතනදී පොඩ්ඩක් උත්සාහ කරා චුට්ටක් ඕ හරි මෙහෙම වැඩක් කියලා කියන්න. දැන් මේ මොකක්ද කියලා අහපු වැඩේ ගැන මොකද හිතෙන්නේ? මේ ඕන තරම් චැට් ප්‍රෝග්‍රම්ස් වලට අපි ගිහිල්ලා තියෙනවා. ඕන තරම් මාධ්‍ය සංදර්ශන වලට අපි ගිහිල්ලා තියෙනවා. මම හිතනවා මේ VFM එකට මම මේ ආපු දෙවෙනි වතාව. VFM වල දෙසරේ මම ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ස්ටුඩියෝ එකට ආපු පළවෙනි වතාව කොහොම හරි මේක තමයි සමාජ මෙහෙවර කියලා කියන්නේ. මාධ්‍යකින් වෙන්න ඕනේ. මාධ්‍යකරුවෝ කියලා කියන්නේ උකුස්ස වගේ පිරිසක් කියලානේ අපි ඉගෙන ගත්තේ. මාධ්‍යකරුවෝ කියලා කියන්නේ උකුස්සෝ. ඇයි? හරි උපේක්ෂාශීලී තමන්ගේ ගොදුර දැහැ ගැනීම සඳහා බොහොම උපේක්ෂාවෙන් සෑහෙන කාලයක් ඉහළ අහසේ ඉඳලා බලාගෙන ඉන්නේ. බිම්මත් පොළවේ නෙවෙයි ඈ. ඉහළ අහසේ ඉඳලා බලාගෙන ඉන්නේ. ඇයි? දුර ඉඳලා බලාගෙන ඉන්නේ මාධ්‍යකරුවෝ කියන පිරිස. මම මේ කියන්නේ මේක ඇතුළට බහින්නේ නැහැ කියලා නෙමෙයි. උඩ ඉඳලා බලනකොට මහ විශාල පරාසයක් පේනවා. අන්න එහෙම ලොකු පරාසයක් පේන මිනිස්සු තමයි මාධ්‍යකරුවෝ කියලා කියන්නේ. අන්න උකුස්සු වගේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පිරිසක් තමයි මාධ්‍යකරුවෝ කියලා කියන්නේ. දැන් කපුටු වගේ වෙලා. කපුටු මොකද කරන්නේ? කුණු හාරන එක. කුණු අවුස්ස කුණු කකා කුණු වලින්ම ජීවත් වෙන එක. මාධ්‍යකරුවෝ එහෙම වෙලා. එහෙම කාලෙක VFM එකකින් මේ වගේ මාධ්‍ය මෙහෙවරක් කිරීම පිළිබඳව මට තියෙන්නේ ලොකු ගෞරවයක්. ස්තුතියි. ඒ අදහසට ඒ වචන ටිකට ශ්‍රී ලාංකිකයන්ගේ රේඩියෝ අපේ ට්‍රිලියන වාරයක් ආචාර්ය. මේ අවසාන ගීතය පොඩි දුවගේ සිනා වැලයි. මම හිතන්නේ පවුලත් මේ ගීතය ඇතුලේ. මම විවාහ වෙලා දැන් මට බබාලා දෙන්නෙක් ඉන්නවා දියණියන් දෙන්නෙක්. ඔයා දන්නවනේ මම
අපි ගත කරන්න බොහොම අවිවේකී ජීවිතයක්. මම රස්සා 3ක් කරනවා. රස 4ක්. එකක් ගුරු වෘත්තිය, එකක් ගුරුවරුන්ට උගන්වන වෘත්තිය. අනිත් එක කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. අනිත් එක කලා කටයුතු. සංගීත, නැටුම්, නාට්‍ය ආරං කලාව ඔය පැත්තේ චිත්‍රපට ටෙලි නාට්‍ය මේ. එතකොට මේ හැම එකක් එක්කම පුදුමාකාර මහන්සියක් තියෙනවා. හරි විඩාබරයි. හරි තෙහෙට්ටුයි. ඔබට මගේ S2 දිහා බලනකොට පේනවා ඇති මේ S කොච්චර නිදි මරලා තියෙනවද කියලා. මේ කළු වෙලා තියෙන ලෙඩකට එහෙම නෙවෙයි. දුක් විඳලා සැප විඳලා නෙවෙයි. හරිද? එතකොට මේ නිදි මරලා තියෙන මේ තෙහෙට්ටු හැම දෙයක්ම නැති කරගන්න තියෙන එකම ආශ්‍රමයේ සාදු භූමිය තමයි මගේ නිවස. ඒතර මම ගෙදරින් එළියට එනකොට මගේ දරුවෝ මගේ නෝන මට සමුදෙන විදිහට තමයි මං ඊළඟට ගෙදරට යන්නේ. ඒ ආසාවෙන් යන්නේ. ඒතර මාව පිළිගන්න විදිහට තමයි මං ඊළඟ දවසේ ගෙදරින් එළියට එන්නේ. මං පිළිගන්න විදිහ ඊළඟට අද දවසෙත් මාව පිළිගන්නේ කියලා බලාපොරොත්තු තමයි මං අද ගෙදරින් එළියට එන්නේ. හරි. එතකොට මේ වගේ ගෙදර ඇතුලේ ආදරේ සෙනෙහස වපුරන්න පුළුවන් නම් ගෙදර පැල්පතක් වුණත් මහා මන්දිරයක් වගේ කලෙලි කරගන්න පුළුවන්. ඒත් එක්කම කොච්චර ප්‍රශ්න තිබුණත් ගෙදර පිරිසිදුකම තියෙනවා නම් ගෙදර පිරිසිදුකම කියලා මේ අතුගාලා ලස්සනට මල් හදලා තියාගන්න එක විතරක් නෙවෙයි. ගේ ඇතුලේ තියෙන ආධ්‍යාත්මික පවිත්‍රත්වය, නෝනයින් මහත්තයා අතර තියෙන ආදරයේ සමගිය බැඳීම සහ විශ්වාසය, දරු පැටව එක්ක තියෙන ආදරයේ සෙනෙහස මේව තියෙනවා නම් ගෙදරට යන්නේ දිව්‍ය ලෝකයකට ගියා වගේනේ. මට නම් ඇත්තටම මගේ මනුලෝකයේ තියෙන දිව්‍ය ලෝකය තමයි මගේ නිවස. ඒක තමයි පොඩි දුවගේ සිනාවලයි පොඩි පුතුගේ කතාව වෙලයි සිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි කියලා කියන්නේ. කොච්චර ප්‍රශ්න ඇතුව ගෙදර ගියත් ගෙදර ගිය ගමන් පොඩි උන් ඇඟ හැමතැනම පැටලි උම්ම දෙනකොට ලෝකයක් නැතුව නෝනා ඇවිල්ලා පිළි අරගෙන ආදරෙන් මේ කතා කරන්න පටන් ගත්තාම ඒ ආදරේ තියෙනකොට ගෙදර හරි සුන්දරයි. ඒ සුන්දර ජීවිතේට මං කියන්නේ මම මේවා ඉගෙන ගත්තේ සින්දු වලින් මෙයා. මම මේවා ඉගෙන ගත්තේ සින්දු වලින්. ඉගෙන සින්දු වල අර්ථය හරියට තේරුම් ගත්තොත් එimhe ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. වෙනස් වෙන ජීවිතයකට ගීතේ කියන මහා ඖෂධය හරි වටිනාකමක් තියෙන දෙයක්. ඒකින්ද ඒ අධ්‍යයනය කරන්න ඔබට අනිවාර්යයෙන්ම ජීවිතේ සඵල කරගන්න පුළුවන්. ඔබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වචනේ පරිසමාප්ත අර්ථය ප්‍රායෝගිකව චිත්තාලංකාරය කියන වචනයට අර්ථයක් දෙන්නට ඔබ පැමිණියාට අපගේ ගෞරවය. සනත් විමලසිරි ආදරණීය කලාකරුවා සමගින් අද ගෙවුණු ඉරිදා අලංකාරයේ මේ පැය දෙක ජීවිතයට වටින පැය දෙකක් වේවි. අපි ආයිත් ලබන සතියේ ඉරිදා අලංකාරයෙන් මුණ ගැහෙමු. හැම දිනාටම සෞඛ්‍ය ආරක්ෂිත හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න. මම චරිත ජයලත්. චිත්තාලංකාරය උදෙසා ඉරිදා ලංකාරය